හොඳයි. හරි ළමයි දැන් අපි අනුපාත පාඩමේ හරි ගිය සතියේ කතා කරා නේද අන්තිමට හවුල් ව්‍යාපාරයක අවුරුද්ද අන්තිමට ලැබෙන ලාභය නේද? ඒ හවුල් ව්‍යාපාරේ ඉන්න ඔව්. ඒ හවුල් ව්‍යාපාරයට සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය කොහොමද ලාභ මුදල් බෙදා ගන්න කියන එක. ඒ ටික හරිද? ඒ ටික කරා නේද? ඔව්. අපි ඊට පස්සේ ළමයි කතා කරාද සංයුක්ත අනුපාත. සංයුක්ත අනුපාත කරාද නැහැ නේද? හ්ම්? සංයුක්ත අනුපාත. හොඳයි. හරි. අනුමාත්‍රකාව දාන්න ළමයි. සංයුක්ත අනුපාත. සංයුක්ත අමාරු ගානක් තියෙනවා. මොකද කීවෙනි ගානද අමාරු පොඩ පොඩ ඉන්නේ හෝ අමාරු ගානක් තියෙනවලු බලන්න කියන්නේ. 16 2 අභ්‍යාස කීයද? අමාරු ගාන. තගාලා කියන්නකෝ. 16 2 අභ්‍යාසය හෝ 16 2 අභ්‍යාසය කීයද? පළවෙනි ගාන. පළවෙනි ගාන. මෙහෙම මම ටක් ගාලා හදන්න ඈ. දෙකේ දෙක. එකේ දෙක ඕනේ. දෙකේ දෙකත් ඕනේ. එතකොට හරි. කමන්නේ මම ටක් ගාලා ගණන් දෙකක් හදලා පෙන්නන්නම්. හොඳයි දැන් පොඩ්ඩක් බලන්න ඔයගොල්ලෝ හදපු ගණන් දැන් අභ්‍යාස මාලාව ඉක්මන් කරමු නැත්නම් අදත් පාඩම දැන් ඉවර කරගන්න බෑ 16 2 අභ්‍යාසය 16 2 අභ්‍යාසයේ මම ප්‍රශ්නාංක 1 හරි ප්‍රශ්නාංක 1 ගත්තොත් ඒකේ බලන්න මෙහෙමයි තියෙන්නේ අහගන්න හවුල් ව්‍යාපාරයක් සඳහා පුද්ගලයන් දෙදෙනෙකු නේද එකම වර්ෂය තුල මුදල් යෙදූ ආකාරයේ පහත වගුවේ දැක්වේ හරි එතන පුද්ගලයෝ දෙන්නයි නේ ඉන්නේ සුජිත් සහ විජිත් යෙදූ මුදල සුජිත් 18000යි විජිත් රුපියල් 20000යි අන්න බලන්න දැන් සුජිත් ළමයි ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තියෙන්නේ ජනවාරි 1 වෙනිදා හැබැයි විජිත් ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ අප්‍රේල් 1 වෙනිදා අප්‍රේල් 1 වෙනිදා කියන්නේ මාස කීයකට පස්සේද ජනවාරි පෙබරවාරි මාර්තු ඒ කියන්නේ සුජිත් රුපියල් 18000ක් දාලා ව්‍යාපාරයේ පටන් අරන් මාස කීයක් ගියාට පස්සේද විජිත් රුපියල් 20000ක් දාන්නේ ව්‍යාපාරයට මාස කියන්නේ මාස කීයක් ගියාට පස්සේද ජනවාරිත් ගියා පෙබරවාරිත් ගියා මාර්තුත් ගියා නේද මාස 4කට පස්සේ නෙවෙයිනේ මාස 3කට පස්සේනේ 4ක් වෙන්නේ කොහොමද දැන් ජනවාරි 1 වෙනිදා සුජිත් ඔන්න ව්‍යාපාරේ පටන් ගන්නවා තනියම 18000ක් දාලා හරි මට කියන්නේ ජනවාරි 1 වෙනිදා ඉඳන් අප්‍රේල් 1 වෙනිදා වෙද්දී මාස කීයක් ගත වෙලාද මාස 3යිනේ අයියෝ ජනවාරි මාසේ හරිද ජනවාරි 1 වෙනිදා ඉඳන් ජනවාරි නේ 31 වෙද්දි මාසයයි ජනවාරි ඊට පස්සේ පෙබරවාරි ඊට පස්සේ මාර්තු මාර්තු මාසෙ ඉවර වෙලා තමයි අප්‍රේල් 1 වෙනිදා අප්‍රේල් 1 වෙනිදානේ මාර්තු මාසේ ඉවර වෙලා අප්‍රේල් මාසේ පටන් ගන්න දවස තමයි මේ අනිත් කවුද විජිත් 20000ක් දාලා ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ හොඳයි මට කියන්නේ එතකොට අවුරුද්දක් ගත වුණාට පස්සේ නේ දෙසැම්බර් හොඳයි මම හදන්නම් දෙසැම්බර් චුට්ටක් කියලා දෙන්නම් දැන් ඔක්කොම ළමයි කරන්න වෙලා මදි අහගන්නකො පොඩ්ඩක් මේ ගානක් දෙකක් තේරුම් ගත්තාම හැදුව හැකියි බය වෙන්න එපා එක වගේ ඔක්කොම හරිද මට කියන්න හරි මුදල් යෙදූ දිනය හරි දැන් මුදල් යොදා තිබූ කාලය බබුවේ හිස්තැන් දෙකක් පුරවන්න තියෙනවානේ මුදල් යෙදූ කාලය මාස කීයද සුජිත්ගේ ළමයි මාස එන්න ඕනේ 12යි නේ සුජිත් ගත්තොත් මාස 12යි අර වගුවේ හිස්තැන් තියෙනව නේද ඔව් අපි මෙතන නම් දෙක ලියාගමු සුජිත් අනිත් එක්කෙනා කවුද විජිත් හොඳයි හරි විජිත් ඒතර සුජිත්ගේ මුදල අවුරුද්දක් තිබ්බා කියන්නේ මාස 12යි විජිත්ගේ මුදල මාස 3ක් අඩු කරොත් 12න් මාස 9යි ඒක තේරෙන්නේ මාස 12යි මාස 9යි හරි ඊට පස්සේ මුදල වැඩි කිරීම යෙදූ කාලය එතකොට දැන් අපි ගත්තොත් ඇත්තටම සුජිත් යෙදූ මුදල රුපියල් 18000යිනේ 18000ක මුදල එයාගේ මාස 12ක් යනකම් තිබ්බා. එයාගේ මුදල මාස 12ක් යනකම් ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තිබ්බා. මොකද එයා තමයි ජනවාරි 1 වෙනිදා 18000ක් දැම්මේ. ඒක දෙසැම්බර් 31 වෙනකම් මාස 12ම එයාගේ මුදල තියෙනවා. හැබැයි අනුපාත ලකුණ දැම්මොත් මෙතන විජිත්ගේ මුදල රුපියල් 20000ක් වුණාට විජිත් වැඩියෙන් දැම්මට එයාගේ මුදල ළමයි මාස කීයක් යනකම්ද? මාස 9යි මාස 9යි. හරි විජිත්ගේ මුදල මාස 9ක් යනකම් තමයි ව්‍යාපාරේ තියෙන්නේ. මොකද එයා මාස 3කට පස්සේනේ එන්නේ.
දැන් මාස 12න් මාස 3ක් අයින් කරාම මාස 9යි තව තියෙන්නේ. අප්‍රේල් මාසේ පෙබරවාරි මේ අප්‍රේල් මැයි ජුනි ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් මාස 9යි. හරි ඒ කියන්නේ විජිත් දාපු 20 ළමයි මාස 9ක් යනකම් තියෙනවා. අවුරුද්දේ මාස 9යි. හැබැයි සුජිත් දාපු රුපියල් 18000 අවුරුද්දම ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තිබ්බා. මාස 12යි. ඉතින් ළමයි මෙතන දැන් අපෙන් අහනවා මුලින්ම ඉහත වගේ හිස්තැන් පුරවන්න. හරි ඉතින් මේකේ අර හිස්තැන් දෙකට එන්න ඕනේ මුදල් ලියදු කාලය සුජිත්ගේකට මාස 12යි නේද විජිත්ගේකට මාස 9යි කියලා එන්න ඕනේ හිස්තැන් දෙකට. නේද? ඔව්. ඊට පස්සේ මුදල වැඩි කිරීමේ යෙදු කාලය. ඒතර මේකේ ඊළඟ එකට එන්න ඕනේ සුජිත්ගේ මුදල 18000 වැඩි කිරීම මාස 12යි කාලය. විජිත්ගේ මෙතන ඊළඟ හිස්තැනට එන්න ඕනේ මුදල 20000 වැඩි කිරීම කාලය මාස 9යි. ඔන්න වගේ හිස්තැන් දෙකට එන්න ඕන විදිය. හරිද ඒක? ඉස්සෙල්ලා වගේ හිස්තැන් දෙකට මේ වගේ ලියන්න ඕනේ. ඒක තේරෙනවද හැමෝටම? යෙදු මුදලයි මුදල යොදා තිබූ කාල සීමාව. අවුරුද්දක කාලයක් ගත්තොත් මාස 12ක කාලයක් ගත්තොත් දැන් දෙසැම්බර් 31 වෙනි ළමයි ලාභය බෙදන්නේ. මේ ජනවාරි 1 වෙනිදා ව්‍යාපාරය ආරම්භ කරනවා දෙසැම්බර් 31 වෙද්දී අවුරුද්දයි. මාස 12යි. ඒ මාස 12ම කාගේද? සුජිත්ගේ මුදල තිබ්බ ව්‍යාපාරේ. එයා ජනවාරි 1 වෙනිදා තමයි 18000 දැම්මේ. මාස 12 යනකම්ම තියෙනවා. හැබැයි විජිත් එන්නේ මාස 3කට පස්සේ. ජනවාරි පෙබරවාරි මාර්තු ඉවර වෙලා අප්‍රේල් 1 වෙනිදා එන්නේ ව්‍යාපාරයට 20000ක් අරගෙන. එයා 20000ක් යොදන්නේ මාස 3කට පස්සේ. එතකොට දෙසැම්බර් 31 වෙනිදා එයාගේ මුදල මාස 9යි ව්‍යාපාරේ යෙදිලා තියෙන්නේ. අන්න ඒවා තේරෙන්න ඕනේ දැන්. හරි මං ගිහිසදී කියලා දුන්නානේ. ඔව්. එතකොට මේ වගේ වෙලාවක ළමයි නේ දෙසැම්බර් 31 වෙනිදා අවුරුද්ද අන්තිමට ලැබෙන ලාභය බෙදාගන්නේ කොහොමද? ලාභය බෙදාගන්නේ කොහොමද? ඔව් එතකොට යෙදු මුදලේ මුදල යොදා තිබූ කාලයත් යන දෙකම අරන් තමයි ලාභය බෙදා ගන්න, කියන්නේ ලාභය බෙදා ගන්න අනුපාතය ගන්න ඕනේ. සුජිත් සහ විජිත් ලාභ මුදල් බෙදාගත යුතු අනුපාතය. හරි සුජිත් යෙදු මුදල 18000යි කාලය මාස 12ක් යනකම්ම තිබ්බා. විජිත් යෙදු මුදල 20000යි එයාගේ මුදල මාස 9යි. මෙන්න මේ දෙකම පාවිච්චි කරලා තමයි මේ අනුපාතය ගන්න ඕනේ. මේක දැන් සරල කරන්න. සරල කරද්දී ඔයගොල්ලන්ට තේරෙනවා ළමයි අපි නිකන් දෙපැත්තම බිංදු කපන්නේ මේකෙදී. හරිද? මේ පැත්තේ බිංදු 3ක් යපුවොත් මේ පැත්තේ බිංදු 3ක් කපන්න පුළුවන් නේ. මේ පැත්ත 1000න් බෙදුවොත් මේ පැත්තත් 1000න් බෙදලා සරල කරන්න. එතකොට මෙතන 18 වැඩි කිරීම 12 ඉතුරු වෙනවා. අනුපාත ලකුණ මෙතන ළමයි 20 වැඩි කිරීම 9 ඉතුරු වෙනවා නේ. ඔව්. හරි මේ බිංදු තියනවා නම් කපන්න සරල කරද්දී. හරි බිංදු කැපුවයි කියලා තේරෙනවනේ. මේ පැත්ත 1000න් බෙදුවා මේ පැත්තත් 1000න් බෙදුවා. සරල කරන්න එපේ. මේ අනුපාතය සරල කරන්න. සරලම ආකාරයෙන් ගන්න. හරි ඊට පස්සේ ආයෙ ඕනනම් ළමයි අපිට පුළුවන් ඔව් 9යි 18යි 9ෙන් බෙදන්න පුළුවන්. හරි මේ පැත්ත 9ෙන් බෙදුවොත් මේ පැත්ත 9ෙන් බෙදන්න. මේ 9ට මේ 9 කැපිලා යනවා. 9ට 9 1යි 18ට 9 ඒවා 2යි. දෙපැත්තම 9ෙන් බෙදන්න. එතකොට දෙවරක් 12 මේ පැත්තේ 24ක් වෙනවා. මේ පැත්තේ ළමයි 20යිනි අන්න 24 අනු 20යි. මේක ආයෙ සරල කරන්න පුළුවන් 6ෙන් බෙදන්න. ආයෙ නෙමෙයි කීයෙන්ද? 4ෙන්. ඔව් 4ෙන් බෙදන්න. මේක ආයෙ ළමයි 4ෙන් බෙදුවොත් ඔයගලන්ට මොකක්ද එන්නේ 24 4ෙන් බෙදුවොත් 6යි 20 4ෙන් බෙදුවොත් 5යි මට කියන්න මෙන්න මේ උත්තරේ ගත්තද රෝමි ලක්කම් දෙකට උත්තරේ 6.5 එන්න ඕනේ හරි කට්ටිය බලන්න වසරකට පසු සුජිත් සහ විජිත් අතර ලාභ බෙදිය යුතු අනුපාතය මේ උත්තරය ආවනම් හරි 6.5 එන්න ඕනේ හරි ඊට පස්සේ ප්‍රශ්නාංක 2 හරි මම ටක් ගාලා පොඩ්ඩක් කියලා දෙන්නම් මේ හදන විදිය ආපහු සැරයක් අනේ මම හදන්න කියලා කිව්වා. හරිද? ප්‍රශ්න අංක 2 බලන්න ආයි. දෙවෙනි ගාන. හරි ඒකේ ළමයි තියෙන්නේ කාන්ති එක්තරා වර්ෂයක අන්න ජනවාරි 1 වෙනිදා රුපියල් කීයක්ද 10000ක් කාන්ති. කාන්ති ළමයි රුපියල් 10000ක මුදලක්. 10000ක මුදලක් යොදනවා ජනවාරි 1 වෙනිදා ඔන්න බිස්නස් එක පටන් ගන්නවා ඇඳුම් මැසීමේ ව්‍යාපාරයක් ආරම්භ කරා. ඊට මාස 2කට පසු නාලනී අන්න අනිත් එක්කෙනා නාලනී එයා ළමයි එන්නේ මාස කීයකට පස්සේද සල්ලි අරන් ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ මාස 2කට පස්සේ මාස 2කට පසු නේද ඔව් රුපියල් 12000ක් අරගෙන එයා එනවා ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න 12000 නේද ඔව් ව්‍යාපාරයට 12000ක් දාලා සම්බන්ධ වෙන්නේ මාස 2කට පස්සේ එතකොට ළමයි 1
වසරකට පසු දෙදෙනා ලාභ බෙදිය යුතු අනුපාතය. අන්න දෙසැම්බර් 31 වුණාම මාස අවුරුද්දක් යනවනේ මාස 12ක් ගත වුණා. එතකොට ළමයි කාන්ති ජනවාරි 1 වෙනිදාම සල්ලි දැම්මනේ. ඒතර එයාගේ මේ 10000 මාස කීයක් යනකම් තියනවද බිස්නස් එකේ? කාන්තියේ දූ 10000 අවුරුද්දම යනකම් මාස කීයද? මාස 12යි. ඔව්. හැබැයි නාලනී අනුපාත ලකුණු දාන්න. නාලනී දාපු 12000 මාස කීයක් යනකම්ද ව්‍යාපාරේ තියෙන්නේ? එයා මාස 2කට පස්සේ ආවා කියන්නේ මාස 12න් දෙකක් අඩු කරාම මාස 10යි. ඒ කියන්නේ එයා යදපු 12000 ළමයි මාස 10ක් තමයි ව්‍යාපාරේ යෙදුනේ. ඒ මාස 2කට පස්සේ නෙන්නේ නේද? ජනවාරිත් ගියා පෙබරවාරිත් ගිහිල්ලා මාර්තු මාසේ තමයි එයා සම්බන්ධ වෙන්නේ. නාලනී රුපියල් 12000ක් දාලා ව්‍යාපාරයට ජොයින් වෙන්නේ මාස 2කට පස්සේ. එතන ඉඳන් දෙසැම්බර් 31 වෙද්දී එයාගේ මුදල එයා ව්‍යාපාරේ සම්බන්ධ වෙලා හිටියේ මාස 10යි. හැබැයි කාන්ති ජනවාරි 1 වෙනිදාම රුපියල් 10000ක් දාලා බිස්නස් එක පටන් ගත්තා. දෙසැම්බර් 31 වෙද්දී එයා ව්‍යාපාරේ මාස 12ක්ම හිටියා. එයා 12ක් වෙනවා මාස 12ම හිටියේ හින්දා. හරි. දැන් ළමයි මේක සරල කරා නම් දෙදෙනා අතර ලාභ බෙදිය යුතු අනුපාතය එනවා. මෙතනත් දේශී බිංදු කපන්න 1000න් බෙදද්දි බිංදු තුනක් කපන්න. එතන මෙතන 10 වරක් 12. මෙතනත් අන්න 12 වරක් 10. දැන් ඔයගොල්ලන්ට මේකේ තේරෙනවා 10 වරක් 12 120යි. 12 වරක් 10ත් 120යි. දෙපැත්තම 120ෙන් බෙදුවොත් මට කියන්න අනුපාතේ 1:1 කියලා එන්නේ. දෙපැත්තේ සරල කරාම මට කියන්න 1:1 ආවද? 12 වරක් 10 120යි 12 වරක් 10 120යි. දෙපැත්ත සරල කරන් ගියාම 1:1 දාවේ බලන්න. ලාභ බෙදිය යුතු අනුපාතයේ 1:1 දාවේ. ඉක්මන් කරන්න. සරල කරන්න ඉක්මනට. හරිද? රෝම ඉලක්කම් 1 ප්‍රශ්නාංක 2 ඉක්මන් කරන්න. මේ ප්‍රශ්නාංක 1 රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 1 තිබ්බි අර වගුවේ හිස්තැන් ටික මම කලින් පිරෙව්වා. ලාභ බෙදිය යුතු අනුපාතය 1:1ක් ආවේ ඇයි ළමයි මෙතන? හේතුව දැන් මෙයා ළමයි 10000ක් දැම්මා. හැබැයි එයාගේ මුදල වැඩි කාලයක් තිබ්බා. මාස 12ක් යනකම් බිස්නස් එකේ. නාල්ලී ඊට වඩා වැඩි මුදලක් යෙදුවා 12000ක්. හැබැයි මාස ගාන අඩුයි. හැබැයි අර මේ දෙක ගුණ වෙලා එද්දි සමානාගයන් දෙපැත්තෙම ආවා. නේ? මොකද 12 වැඩි කිරීම 10000 ගත්තත් මොකද වෙන්නේ? 12000 වැඩි කිරීම 10 ගත්තත් දෙපැත්තෙම එකම අගයක් එන්නේ. සරල කරාම ඒකයි එකට එක ආවේ. හරිනේ? තේරෙනවද මේක? හොඳයි. ඒකේ තේරුම මට කියන්න එකට එකයි ආවා කියන්නේ ලාභ මුදල කොහොමද බෙදා ගන්න ඕනේ? කීයද ආවේ? අනුපාතේ. රශ්මි හරිනේ එකට එකයි. හොඳයි. මට කියන්න එතකොට එකට එකයි කියලා ආවොත් අනුපාතය ලාභ මුදල කොහොමද බෙදෙන්න ඕනේ? කියන්නේ මෙයාට රුපියලක ලාභයක් යද්දි මෙයාටත් රුපියලක ලාභයක් යන්න ඕනේ. දැන් හරි නේද රශ්මි? දැන් හරිද ඒක? දැන් හරි. මට කියන්නේ මෙයාට රුපියලක් යද්දි ලාභය මෙයාටත් රුපියලක් යන්න ඕනේ. එකට එකයි. සමසේ. හොඳයි ලාභය දැන් බෙදෙන්න ඕනේ. සමානව. එකට එකයි කියන්නේ සමානයි කියන එක නේ. මෙයාට පංගු එකක් යද්දි ලාභයෙන් මෙයාටත් පංගු එකක් යන්න ඕනේ. කාටවත් වැඩිපුර යන්නේ නැහැ දැන්. අනුපාතය බැලුවාම එකට එකයි. හරිද? හැබැයි ඉතින් මෙයා වැඩිපුර සල්ලි දාම්ම මෙයා අඩුවෙන් දැම්මා කියලා එහෙම වෙන්නේ නැහැ. මොකද කාලයත් එක්ක බලන්නත් එපේ. මුදල යොදා තිබූ කාලය සහ යෙදූ මුදල දෙකම බලලා තමයි අපි අනුපාතය ගත්තේ මේ එකට එකක් ආවේ. යෙදූ මුදලත් මුදල යොදා තිබූ කාලයත් කියන දෙකම පාවිච්චි කරලා තමයි අපි ලාභ මුදල බෙදන අනුපාතය ගන්න ඕනේ. හොඳයි මට කියන්න දෙක අපි ගත්තා ලාභ මුදල් බෙදන අනුපාතය රෝම ඉලක්කම් 2 අහනවා. අවුරුද්ද අන්තිමට නේද? වසරකට පස්සේ මට කියන්න ලැබිච්ච ලාභය රුපියල් 25000යි. නම් එක් පුද්ගලයාට ලැබෙන ලාභය වෙන වෙනම සොයන්න. 12500යි. හොඳයි. 25000 දැන් මේක හදන්නේ කොහොමද මතකද? මේ අනුපාත දෙක එකතු කරන්න. 1 1 2යි නේ. අනුපාත දෙක එකතු කරන්න. එකතු කරලා මෙහෙමනේ අපි කරන්නේ. හරි එතකොට අපි දැන් ගත්තොත් කාන්තිට ලැබෙන ලාභය කොහොමද ගන්න? ක්‍රමයේ මතක තියාගන්න කාන්තිට ලැබෙන ලාභය ලාභ මුදල කාන්තිට ලැබෙන ලාභය දෙන්නටම හම්බ වෙන මුළු ලාභය කීයද? ව්‍යාපාරයට හම්බෙච්ච මුළු ලාභය 25000යි. 25000 අපි මෙහෙමයි කරන්නේ 25000 ළමයි බෙදන්න ඕනේ මේ අනුපාතවල එකතු වෙන්න.
1.1 2නේ. ඔව් බෙදුවා 2කින් වැඩි කරා මෙයාගේ අනුපාතය 1කින්. එතකොට මෙතන ළමයි කී දෙන්නේ? 25000 2කින් බෙදුවාම 12500යි. නේ? ඒක වැඩි කරාම 1කින් 12500ම තමයි එන්නේ. එහෙනම් මට කියන්න කාන්තිට රුපියල් 12500ක් හම්බ වෙනවා. ඔය වගේම තමයි අනිත් එක්කෙනාට නාලනීට ලැබෙන ලාභය. නාලනීට ලැබෙන ලාභය. එතනත් තමයි මොකද කරන්න ඕනේ? මුළු ලාභය 25000 අනුපාතවල එකතුවෙන් බෙදලා දෙකෙන් බෙදලා එතකොට එයාගේ අනුපාතය එකෙන් වැඩි කරා ඒත් කීය දෙන්නේ 12500යි. පැහැදිලිද? ඔව් 12500යි එයාට හම් වෙන ලාභ මුදලක් රුපියල් 12500යි. මෙයාගේ ලාභයත් 12500යි. මට කියන්නේ මේ ගාන හරිද හැමෝගෙම? හරිද? හොඳයි මම තව එකක් හදනවා. හරි තුන්වෙනි එක හදලා ඔයගොල්ලන්ට හතරවෙනි එක ඊට පස්සේ හදා ගන්න පුළුවන්. හරි මට කියන්නේ දෙවෙනි ගාන පැහැදිලිද? දෙවෙනි ගාන හරිද? මේ වගේ ගානක් එනවා විභාගෙට. පුළුවන් හදා ගන්න ගානක් දැන් ආවොත්. පුද්ගලයෝ දැන් දෙන්නෙක් ඉන්න ගණන් අපි හැදුවානේ. හරිද? තුන නැතුව හතර හදන්න කියලාද කියන්නේ? ඔව් දැන් ඒකේ මම නේ අර තුන් දෙනෙක් ඉන්න ගානක් හදන්න හැදුවේ. ඒකේ තුන් දෙනෙක් ඉන්නවද? චාමරයි කුමාර දෙන්නයි ඉන්නේ. චාමර සහ ඔය චාමර මෙම වර්ෂයේ අන්න පෙබරවාරි 1 වෙනිදා දින රුපියල් 8000ක් යොදමින් කුළුබඩු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඔහුගේ මිතුරු කුමාර රුපියල් 11000ක් යොදවමින් ජුනි මාස පළමු දින සිට ව්‍යාපාරයට හවුල් විය. එම වර්ෂයේ දෙසැම්බර් 31 වන විට ඔවුන් ව්‍යාපාරයෙන් ඉපියූ ශුද්ධ ලාභය හරි රුපියල් 45000යි. එතන ළමයි එතකොට චාමරගේ මුදල ළමයි එයා ජනවාරි එක නෙමෙයි චාමර පෙබරවාරි එක පටන් ගන්නෙ. නේද? එතකොට එයාගේ මුදල දෙසැම්බර් 31 වෙද්දී මට කියන්න ව්‍යාපාරයට මාස කීයක්ද ඉදිරිය තියෙන්නේ? චාමර ඉදූ මුදල 8000යි. හොඳයි. මාස 11යි. ඉතින් ළමයි පෙබරවාරි 1 වෙනිදා ගත්තාම ජනවාරි මාසේ නෑනේ. ජනවාරි මාසේ නෙමෙයි එයා පටන් ගන්න දෙන්නේ පෙබරවාරි. පෙබරවාරි ඉඳන් දෙසැම්බර් 31ට මාස 11යි. එතකොට එතන ළමයි 8000 වැඩි කිරීම 11. නේද? චාමරට අදාළ අනුපාතය ගද්දී 8000 වැඩි කිරීම 11. චාමර කියලා ලියලා 8000 වැඩි කිරීම 11. තේරෙනවනේ? අනුපාත ලකුණ. අනිත් යාළුවා කවුද? කුමාර. කුමාර ළමයි රුපියල් 11000. කුමාර මම ගන්න ලියලා පෙන්නන්නම්. හතරවෙනි ගානේ චාමර සහ කුමාර. චාමරයි කුමාරයි. මට කියන්න තමයි මෙතන චාමර යොදපු මුදල රුපියල් 10000යි නේ. අඩක් හදමු. හතර. චාමර රුපියල් කීයද යෙදුවේ? පෙබරවාරි 1 වෙනිදා. ජනවාරි 1 වෙනිදා නෙමෙයි. ජනවාරි මාසේ නෙමෙයි. එතකොට පෙබරවාරි මාසේ 1 වෙනිදා රුපියල් 8000. චාමර රුපියල් 8000ක් යොදලා ව්‍යාපාරයක් පටන් ගන්නවා පෙබරවාරි 1 වෙනිදා. දෙසැම්බර් 31 වෙද්දී අවුරුද්දක් ගියා, මාස 12ක් ගියා. එතකොට චාමරගේ මුදල ළමයි මාස 12කුත් නෙමෙයි 11යි. ජනවාරි මාසේ නෑනේ යා. එයා දැන් මේ පෙබරවාරි මාසේ පටන් ගත්තේ. ජනවාරි මාසේ අයින් කරාම මාස 11යි දෙසැම්බර් 31 වෙද්දී චාමර ව්‍යාපාරයට සම්බන්ධ වෙලා හිටිය කාල සීමාව. මාස වලින් තමයි ගන්න. කුමාර ළමයි මට කියන්න 11000ක් යොදනවා මොන මාසෙද සම්බන්ධ වෙන්නේ? කුමාර මොන මාසින්ද ව්‍යාපාරයට සම්බන්ධ වෙන්නේ? ජුනි මාසේ ඉඳන්. අන්න ජුනි මාස පළමු වන දින. ගණන් කරන්න ජුනි මාසේ ඉඳන් දෙසැම්බර් මාසයට මාස කීයද? ජුනි, ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. අන්න මාස කීයද? රශිනි හොඳයි. මාස රශ්මි හොඳයි. මාස 7යි. ඔව්. එතකොට චාමරගේ මුදල ළමයි ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තියෙන්නේ මාස 7ක් යනකම්. අන්න ඔක හරියට තේරුම් ගත්තා නම් හරි. ඔය දැන් ඉතින් මේක සරල කරන්න.
මේක සරල කරද්දි ලේසි ඉස්සෙල්ලාම දෙපැත්තේ බිංදු ටික කපන්න. බිංදු කපනවා කියන්නේ මේ පැත්තේ බිංදු 3ක් කපද්දි මේ පැත්තේ බිංදු 3ක් කපන්න ඕනේ. හරිනේ. මේ පැත්ත 1000න් බෙදන්න මේ පැත්තත් ඒ කියන්නේ 1000න් බෙදන්නේ. හරි. එතකොට මෙතන ළමයි 8 වැඩි කිරීම 11. මෙතන 11 වැඩි කිරීම 7. ඊට පස්සේ මෙතන ඕනනම් ආයි දෙපැත්තම මෙතන ඕන වැඩි කරලා ඉන්නත් පුළුවන්. නැත්තම් දෙපැත්තම 11න් බෙදන්න. නැත්තම් මෙතන 8 වරක් 11 88යි. 11 වරක් 7 77යි නේ. 77යි. ඔව් ඊට පස්සේ ඕනනම් ළමයි නැත්තම් මේ 11ට 11 කපලා එකපාරටම ගන්නත් තිබ්බා. නැත්තම් ආයි මෙතන 11න් බෙදද්දි මේ පැත්තත් 11න් බෙදන්න. එතකොට ළමයි 8 90 කී දෙන්නේ? නේ 88 11න් බෙදුවාම 8යි 77 11න් බෙදුවාමත් 11න් බෙදුවාම 7යි. ඉක්ම කරන්න. හරිද බලන්න. දෙපැත්තම 11න් බෙදන්න. 897යි දෙන්නේ. චාමර සහ කුමාර ලාභ මුදල් බෙදාගත යුතු අනුපාතය සරල කරන්න. මෙතනම දෙපැත්තම 11න් බෙදුවා නම් ඒත් හරි 897යි කියලා එනවා. සරලම කරන්න උපරිමව සරල කරන්න. දැන් ඒ කියන්නේ චාමරට 8ක ලාභයක් කියද්දි කුමාරට 7ක ලාභයක් යන්න ඕනේ. හර්ෂි හරිද? විතෝචිකෝ අනිත් ළමයි හරිද? කටක් ගාලා කියන්න. දිදුනි භූමි හරිද? හැදුවද මේ කරන්ට් එක තනියම හදන්න කියලා කිව්වගේ නේ? හෝම්වර්ක්. මොකද? ස 11න් බෙදන්නේ ඇයි කියලා දහන්නේ. ආ 11න් බෙදන්නේ දැන් මේ ළමයි අපි සරල කරගන්න බෑ මේක. දැන් මෙතන 8 වරක් 11 88යි. 11 වරක් 7 77යි. ඉතින් මට කියන්නකෝ දැන් 88 90 77 නේ තියෙන්නේ. මේක සරල කරන්න බෑ තව සරල වෙනවනේ. 88යි 77යි අපි දන්නවා 11න් බෙදන්න පුළුවන්. අනුපාතයක් ගත්තාම උපරිමව සරල කරන්න ඕනේ. නේද? හරිද රසිනි? 88යි 11 වරක් චක්‍රේ 88ත් හම්බ වෙනවා 77ත් හම්බ වෙනවා. 88ත් 11න් බෙදෙනවා 77ත් 11න් බෙදෙනවා හරිද? හරිනේ හොඳයි. සරල කරන්න නේ 11න් බෙදන්න. 88ට 11 8යි 77ට 11 7යි. අද දායි පන්තියේ හොඳයි. කලින් ඒවා ඉල්ලගෙන බලන්න රෙකෝඩින් ඉල්ලගත්තද? කලින් පාඩම් වල රෙකෝඩින් වීඩියෝස් ඉල්ලගෙන බලන්න ඕනේ. හරි. 897යි කියලා එන්නේ එතකොට උත්තරේ. ලාභ මුදල් හොඳයි හරි. මෙන්න ළමයි දැන් ලාභ මුදල දෙන්න බෙදා ගන්න ඕන අනුපාතය. ඒ කියන්නේ චාමරට 8ක ලාභයක් යද්දි කුමාරට 7ක ලාභයක් යන්න ඕනේ. රුපියල් 8ක් චාමරට යද්දි ලාභයෙන් රුපියල් 7ක් කුමාරට දෙන්න ඕනේ. තේරෙනවනේ? ඔව්. දැන් ව්‍යාපාරයට හම්බ වෙච්ච ලාභය රුපියල් 45000යි. අවුරුද්දාන්තිමට ලැබිච්ච ලාභය රුපියල් 45000යි. නේද? 45000යි නේද? ඔව්. දැන් ටක් ගාලා අනුපාත දෙක එකතු කරගන්න. ද්‍රෝමිලක්කන් දෙක අනුපාත දෙක එකතු කරොත් 8යි 7යි කීයද? අන්න 15යි. ඔව්. එහෙනම් 15න් තමයි දැන් ලාභය බෙදන්න ඕනේ. හොඳයි. සමාන පංගු 15කට බෙදුවා නම් ලාභය සමාන පංගු 15කට බෙදුවා නම් මුළු ලාභය ඒකෙන් පංගු 8ක් චාමරට දෙන්න ඕනේ. ඒකෙන් පංගු 7ක් කුමාරට දෙන්න ඕනේ. එච්චරයි. එහෙනම් මට කියන්න චාමරට ලැබෙන ලාභය. අකාලා චාමරට ලැබෙන ලාභය. චාමරට ලැබෙන ලාභය කොහොමද ගන්නෙ? මුළු ලාභය 45000යි. හම්බ වෙච්ච මුළු ලාභය 45000 බෙදන්න අනුපාතවල එකතුව 15න් 45000 15න් බෙදලා වැඩි කරන්න චාමරගේ පංගුව 8න්. එතකොට මට කියන්න කීයද එන්නේ? කිරුණිකා රුපියල් මෙතන අපි දන්නවා 15ට 15 එකයි 45ට 15 3යි කියන්නේ 45000 15න් බෙදුවාම 3000යි නේද? 45000ට 15 3000යි නේ. 45ට 15 3යි මෙතන බිංදු 3යි කියන්නේ 3000යි. හරි? ඔව් 3000 8ක් රුපියල් කීයද? 24000යි නේ. 8 වරක් 3 24යි අර බිංදු 3යි රුපියල් 24000ක ලාභයක් යන්නේ චාමරට. රුපියල් 24000ක ලාභයක් චාමරට දෙන්න ඕනේ. අතක් ගාලා හොයන්න කුමාරට හම්බ වෙන ලාභේ ඉතුරු ටිකනේ.
හොඳයි. රසංජන 21000යි. හරි. හිරුනිකා ඉතුරු ටික කුමාරට එන 45000න් මේක අයින් කරත් හරි අඩු කරත් හරි. එහෙම නැත්නම් කුමාරට ලැබෙන ලාභය. කුමාරට ලැබෙන ලාභය මුළු ලාභය 45000 බෙදන්න අනුපාතවල එකතුව 15න්. නේද? බෙදලා වැඩි කරන්න කුමාරගේ පංගුව 7 නේ මෙතන මේ 7න්. නේ? ඒතර මෙතනක් 15ට 15 එකයි 45ට 15 3යි කියන්නේ ළමයි 45000ට 3000යි නේ. 45000 15න් බෙදුවම 3000යි. 3000ව 7ක් රුපියල්. මොකද එකේ දෙන්නේ 21000යි. හරිනේ? ඔව්. එහෙනම් 21000යි 24000යි තමයි දෙන්නට ලාභ මුදල් හම්බ වෙන ප්‍රමාණය. ඔය දෙක එකතු කරාම 45000 එනව නේද? 24000යි 21000යි 45000 එන්නත් ඕනේ. හරිනේ? දැන් මට කියන්න තේරුණාද මේ වගේ ගාණක් හදා ගන්න පුළුවන් දාවොත් විභාගෙට? ඈ? ඔව් අර තුන්වෙනි ගානේ ළමයි ඒකේ තුන් දෙනෙක් ඉන්නවා. කමල් නේද? සුනිල් ඊට පස්සේ ඈ විමල් හදා ගන්න පුළුවන්ද ඒක? තුන්වෙනි ගාන මං හදන්න ඕනද හදා ගන්න පුළුවන්ද ඒකත්? අමාරුයිද? ඒක ප්‍රශ්නාංක 3 දැන් හදා ගන්න පුළුවන් වෙයිද? ඈ කියලා දෙන්න. හරි. හොඳයි. ප්‍රශ්නාංක 3 හරි බලමු. ප්‍රශ්නාංක 3 ඔව් ඒකේ තුන් දෙනෙක් ඉන්නවානේ. කවුද තුන් දෙනා කකල් ලියාගමු. තුන සුනිල් මිතුරන් කමල් ආයි කවුද? කමල් සුනිල් අනිත් එක්කෙනා විමල්. හොඳයි. ඔන්න තුන් දෙනෙක් ඉන්නවා මේ ව්‍යාපාරට සම්බන්ධ වෙච්ච. විමල්. හරි. දැන් හරි ප්‍රශ්න කියමු. මෙමය කියන්නේ. මිතුරන් වූ කමල් රුපියල් 24000ක් ගන්න. කමල් ළමයි රුපියල් 24000ක් යොදනවලු. කමල් 24000ක් ද සුනිල් රුපියල් කීයක්ද? ඈ සුනිල් රුපියල් 30000ක්. සුනිල් රුපියල් 30000ක්. නේද? ඔව්. යොදා ජනවාරි මාසයේ පළමු වන දින අන්න. එතකොට මේ දෙන්නම ළමයි ජනවාරි 1 වෙනිදා තමයි ව්‍යාපාරයට සම්බන්ධ වුණේ. කවුද? කමලුයි සුනිලුයි ජනවාරි 1 වෙනිදා ව්‍යාපාරයට සම්බන්ධ වෙනවා කිව්වොත් මට කියන්න දෙසැම්බර් 31 වෙද්දී ඒ දෙන්නගේ කාල සීමාව කීයද? ජනවාරි 1 වෙනිදා ව්‍යාපාරයට සම්බන්ධ වුණොත් දෙසැම්බර් 31 වෙද්දී මාස 12ම ඒ දෙන්න ව්‍යාපාරේ ඉඳලා තියෙනවා. එහෙනම් මෙයාගේ මුදලත් 12න් වැඩි වෙන්න ඕනේ අනුපාත ලකුණ. මෙයාගේ 30000ත් 12න් වැඩි වෙන්න ඕනේ. හරි. විමල් ඊට පස්සේ බලමු. හරි. ආරම්භ කරන ලදී. ඊට මාස 4කට පසු අන්න විමල් රුපියල් 54000ක්. විමල් රුපියල් 54000ක් යොදනවා. මාස 4ක් ගත වුණාට පස්සේ ඒ කියන්නේ 12න් 4ක් අයින් කරාම මාස එයා ව්‍යාපාරේ හොඳයි මාස 8යි ඉඳලා තියෙන්නේ දෙසැම්බර් 31 වෙද්දී. නෑ එයාගේ 54000 මෙතන වැඩි වෙන්නේ 8න්. දැන් මේකේ බින්දු කපාගෙන යමු ඉස්සෙල්ලාම බින්දු 3 ගානේ හැම එකේම කැපුවේ හැකිනේ. ඔව් 1000න් බෙදලා සරල කරන්න. බින්දු 3 ගානේ කපන්න. හරි. එතකොට මට කියන්න මෙතන එනවා 24 වැඩි කිරීම 12. අනුපාත ලකුණ. මෙතන එනවා 30 වැඩි කිරීම 12. අනුපාත ලකුණ මෙතන එනවා 54 වැඩි කිරීම 8. එක්වන් කරන්න. එක්වන් කරන්න. මට මේක සරල කරලා අරන් දෙන්න සරලම ආකාරයට මේ අනුපාතය සරල කරන්න උපරිමව සරල කරලා ගන්න අනුපාත ලකුණ දාලා කීයද අනුපාතي කියලා. උත්තරේ ගත්තොත් දාන්න පළවෙනි එක කමල් සුනිල් විමල් අතර ලාභ බෙදිය යුතු අනුපාතයේ රොමි ලක්කන්න එක සරලම ආකාරයෙන් ගන්න.
සරලම ආකාරයෙන් ගන්න. ඈ නෑ ಗುಣ කරන්න ඕනේ ඉස්සෙල්ලා මේක දැන් ಗುಣ කරලා සරල කරන්නත් පුළුවන්. හැබැයි බෙදාගෙනම කියන ලේසියි නේද? අපි ඉස්සෙල්ලාම ළමයි මේවා ಗುಣ කරලා සරල කරත් එකයි. අපි ඔන්න ඉස්සෙල්ලා බෙදලින්කෝ. පස්සේ ಗುಣ කරගන්න. මම ඉස්සෙල්ලාම ළමයි හැම පදයක්ම බෙදාගෙන යනවා. 6න් බෙදාගෙන යන්න. 6න් කැපෙනවා නේ. ඔව් 6න් බෙදන්න. 6න් බෙදාගෙන ගියොත් බලන්න කීයද එන්නේ. මෙතන 6ට 6 ඒවා 1යි 24ට 6 ඒවා 4යි නේද? 4යි නේ. හරි. මෙතන එතකොට 4 වරක් 12 ඉතුරු වෙනවා. 4 වරක් 12. අනුපාත ලකුණ. මෙතන 6ට 6 ඒවා 1යි 30ට 6 ඒවා 5යි නේ. ඔව් මෙතන 5 වරක් 12 60යි. 5 වරක් 12. මෙතන 6ට 6 ඒවා 1යි 54ට 6 ඒවා 9යි. 9 වරක් 8 කීයද? 9 වරක් 8 72යි නේ. තක්කල් සරල කරන්න. ඉස්සෙල්ලා ಗುಣ කරත් එකයි ඊට පස්සේ බෙදලා සරල කරත් එකයි ලේසි බෙදලා සරල කරන එක ඉස්සෙල්ලාම. ಗುಣ කරන් ඉන්න අවශ්‍ය නැහැ මේවා. ඉස්සෙල්ලා බෙදාගෙන ඉන්නකෝ. එකම සංඛ්‍යාවකින් බෙදාගෙන යන්න සරල කරද්දි හොඳයි. සෙනස් දෙදුනි ගත්තා. කී දෙන්නේ? ඔව් මෙතන ළමයි ඕන ආයි බෙදාගෙන යන්න පුළුවන් කීයෙන්ද ඕනනම් 4න් නේ. ඔව් ಗುಣ කරලත් කමන්නේ නැහැ. නැත්නම් ඔහොම බෙදාගෙන යන්නකෝ 4න් ආයි 4න් බෙදාගෙන යන්න. ආයි 4න් බෙදාගෙන ගියොත් 4ට 1යි 4ට 1යි කැපිලා යනවා. 4ට 4 ඒවා 1යි 12ට 4 ඒවා 3යි. ආයි මෙතන 4ට 4 ඒවා 1යි 8ට 4 ඒවා 2යි. දැන් කීය දෙන්නේ? මෙතන ළමයි 12 දෙන්නේ. 12 අණු 5 වරක් 3 15 අණු මෙතන 9 වරක් 2 18යි. ඔව් ආයි සරල කරන්න පුළුවන් කීයෙන්ද? 12යි 15යි 18යි 3ෙන් බෙදෙනවා. ආයි 3ෙන් බෙදාගෙන ගියොත් කීය දෙන්නේ? ආයි 3ෙන් බෙදන්න 12 3ෙන් බෙදුවොත් 4යි. 15 3ෙන් බෙදුවොත් 5යි. 18 3ෙන් බෙදුවොත් මට කියන්න 6යි. උත්තරේ රශ්මි හරි. හොඳයි. උත්තර ගත්තනේ. තව ගත්තද කවුරු හරි? උත්තරේ 4 අණු 5 අණු 6 ආව නම් හරි. තව ගත්ත ළමයි ඉන්නවද? සෙනස් ගත්තා. 4 අණු 5 අණු 6. හරිද ඒක? ඔන්න ළමයි ලාභ මුදල් බෙදාගත යුතු අනුපාතය. ලක්ෂණي හරිද? දැන් ඉතින් ළමයි මොකද්ද කරන්න තියෙන්නේ? ප්‍රොමිලක්කන් දෙක. ඔව් මට කියන්න වසර අවසානයේ රුපියල් කොච්චර ලාභයක්ද ව්‍යාපාරයට හම්බෙලා තියෙන්නේ? 1,80,000ක් අන්න. මුළු ලාභය අවුරුද්ද අන්තිමට 1,80,000යි නේ? 1,80,000යි. ඔව්. එතකොට දැන් අපෙන් අහනවා එක් අයට හිමිවන ලාභ මුදල් වෙන වෙනම සොයන්න. මොකද කරන්නේ? අනුපාත තුන එකතු කරන්න. 4 එකතු කිරීම 5 එකතු කිරීම 6. කීය දෙන්නේ? අනුපාත තුන එකතු කරාම කීයද? හොඳයි. 15යි. හරි. සෙනස් හෙව්වා ලාභ මුදල් බලමු හරිද කියලා. දැන් කරන්න දෙන්න ළමයි. ඒ කියන්නේ දැන් කමාලට රුපියල් 4ක ලාභයක් යද්දී සුනිල්ට 5ක ලාභයක් යන්න ඕනේ. විභාගයට 6ක ලාභයක් යන්න ඕනේ. එතකොට අපි ගත්තොත් කමාලට ලැබෙන ලාභය කොහොමද හොයන්නේ? කමාලට ලැබෙන ලාභය. මුළු ලාභය 1,80,000නේ. ඔක බෙදන්න මේ අනුපාතවල එකතු වෙන්නේ 15. 1,80,000 15න් බෙදන්න. බෙදලා කමල්ගේ මෙතන තියෙන සංඛ්‍යාව කීයද? කමල්ගේ පංගුව 4 නෙමෙයි. ඔව් 4ෙන් ගුණ කරන්න වෙනවා ඊට පස්සේ. 1,80,000 තමයි මුළු ලාභය. ව්‍යාපාරයට ලැබිච්ච. ඕක බෙදන්න ඕනේ අනුපාතවල එකතුවෙන්. සමාන පංගු 15කට. එහෙම බෙදුවාම ඒ වගේ පංගු 4ක් තමයි කමල්ට හම්බ වෙන්න ඕනේ. ඒ වගේ පංගු 5ක් තමයි සුනිල්ට හම්බ වෙන්න ඕනේ. ඒ වගේ පංගු 6ක් තමයි විමල්ට හම්බ වෙන්න ඕනේ. තේරුණාද? හරි. මට පොඩ්ඩක් කියන්න මෙතන 18000 නෙවෙයි 1,80,000 15න් බෙදුවාම කීයද එන්නේ? 15ට 15 1යි. මට කියන්නේ 180ට 15 ඒවා කීයක් එනවද? 180ට 15 ඒවා 180 15න් බෙදුවොත් කීයද? 12යි. ඔව් 180ට 15 ඒවා 12යිනේ.
180ට 15 12යි කියන්නේ තව බිංදු 3ක් තියෙනවානේ. ඒ කියන්නේ මෙතන 1,80,000 15න් බෙදුවාම කීය දෙන්නේ? නෑ 12000ක් එනවා. 12000 ඒවා හතරක් මට කියන්නේ කීයද රුපියල්? 12ක් 4 48යි. 12000 ඒවා හතරක් කියන්නේ රුපියල් 48.3යි කියන්නේ රුපියල් ඔන්න 48000යි. හරිද බලන්න 48000ක් දෙන්නේ. ඈ? එනස් හරි හොඳයි. කමල්ට ලැබෙන ලාභ මුදල රුපියල් 48000යි. දැන් අනිත් දෙන්නට ලැබෙන ලාභ මුදල් හොයාගන්න පුළුවන්. නේද? ඔව්. එතකොට 1,80,000 අනුපාතවල එකතුවෙන් බෙදන්න 15න් 12000ක් එනවා. ඒ වගේ ඒවා හතරක් තමයි කමල්ට. 12000 ඒවා හතරක් කමල්ට හම්බ වෙනවා 48000ක්. 12000 ඒවා පහක් තමයි සුනිලට. 12000 ඒවා පහක් කීයද? රුපියල් 60000ක් සුනිල්ට හම්බ වෙනවා. ඊට පස්සේ විමල්ට 12000 ඒවා 6ක් කීයද? 12000 ඒවා 6ක්. හොඳයි. රුපියල් 72000ක ලාභයක් හම්බ වෙනවා විමල්ට. හොඳයි. එතනින් ඒ ගණන් ටික ඉවරයි. හරි? ඔව් දැන් ළමයි අපි එමු සංයුක්ත ඉක්මන් කරන්න. සංයුක්ත අනුපාත වලට. ඉක්මනට හදාගන්න. හරි අනිත් දෙන්නට ලැබෙන ලාභ මුදල් ඉක්මනට හොයන්න. දැන් ඒකේ තේරෙනවද බලන්න? විභාගයට රචනා ගානක් එනවා ඕකෙන් ඈ. අමතක වෙන්න බෑ. සෙනස් හරිනේ. හොඳයි කලින් හැදුවනේ. හරි. දැන් එතන ඈ ඉස්කෝලේ කරේ නැද්ද? තව ඉස්කෝලේ මොන පාඩමද යන්නේ? ඉස්කෝලේ කීවෙනි පාඩමද යන්නේ? දශම. හරි. ඉක්මන් කරන්න. හරි නේද? හරි. දැන් තමයි දාන්න අනුමාත්‍රිකාව සංයුක්ත අනුපාත. සංයුක්ත අනුපාත. විභාග තියෙනවද ඉස්කෝල ළඟදී? සංයුක්ත අනුපාත ඉක්මන් කරන්න. ප්‍රතිශත පළවෙනි ගාන මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න ඈ භූමි හදලා එවන්නම් එතකොට. හරි. සංයුක්ත අනුපාත ඉක්මන් කරන්න. දැම්මද මාතෘකාව? හරි. එතන මේ මොකද්ද මේ සංයුක්ත අනුපාත කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් හිතන්න ළමයි අපි ගත්තොත් රාශීන් හිතන්න තුනක් තියෙනවා. ඔන්න ඔතන දාගන්න. රාශීන් තුනක් මම ගන්නම්කෝ. හරි. අපි ගමුකෝ කොන්ක්‍රීට් මිශ්‍රණයක් සාදද්දී. ඔතන දාගන්න. කොන්ක්‍රීට් මිශ්‍රණයක් සාදද්දී හිතන්න මෙහෙම. කොන්ක්‍රීට් මිශ්‍රණයක් සාදද්දී අපි ගමු කොන්ක්‍රීට් ගල්. නැත්නම් කළු ගල්. හරිද? කොන්ක්‍රීට් මිශ්‍රණයක් සාදද්දී කළු ගල් සිමෙන්ති වැලි දානවා නේද? ඔව්. මම කියනවා කොන්ක්‍රීට් මිශ්‍රණයක් සෑදීමේදී කළු ගල් සහ සිමෙන්ති මිශ්‍ර කරන අනුපාතය. හරි හිතන්නකෝ මෙහෙම. හරිද? කොන්ක්‍රීට් මිශ්‍රණයක් සෑදීමේදී කළු ගල් සහ සිමෙන්ති මිශ්‍ර කරන අනුපාතය. මම කියනවා මෙහෙම කළු ගල් සහ සිමෙන්ති මිශ්‍ර කරන අනුපාතය 3:1යි කියලා. හරිද? හොඳට අහගන්න. කොන්ක්‍රීට් මිශ්‍රණයක් හදද්දී කළු ගල් සහ සිමෙන්ති මිශ්‍ර කරන අනුපාතය මම කියනවා 3:1යි කියලා.
ඒ වගේම සිමෙන්ති සහ වැලි මිශ්‍ර කරන අනුපාතය. සිමෙන්ති සහ වැලි හොඳට අහගන්න. සිමෙන්ති සහ වැලි මිශ්‍ර කරන අනුපාතය මම කියනවා. හරිද? සිමෙන්ති දෙකකට හරි වැලි අපි දානවා 5. එහෙම හිතන්නකෝ. ඔව්. දැන් ළමයි ඕගොල්ලන්ට මෙතන තේරෙනවා මෙන්න මෙහෙමයි දැන් ගානක කියන්නේ. කොන්ක්‍රීට් මිශ්‍රණයක් සෑදීමේදී කළුගල් සහ සිමෙන්ති 3:1 අනුපාතයටත් සිමෙන්ති සහ වැලි 2:5 අනුපාතයටත් මිශ්‍ර කරනු ලැබේ. හරි. අපි ඉස්සෙල්ලාම ලියමු මෙහෙම උදාහරණයක්. උදාහරණ කියලා දාන්න. උදාහරණ කියලා දාලා ලියන්න මම කියන එක. ඉස්සෙල්ලා ලියන්න මම කියන එක. උදාහරණ මාතෘකාව දැම්ම නේද? ඔව් ලියන්න. කොන්ක්‍රීට් මිශ්‍රණයක් සෑදීමේදී කළුගල් සහ සිමෙන්ති මිශ්‍ර කරන අනුපාතය කොන්ක්‍රීට් මිශ්‍රණයක් සෑදීමේදී කළුගල් සහ සිමෙන්ති මිශ්‍ර කරන අනුපාතය යන 3:1 වේ. 3:1 වේ. ඒ කියන්නේ කළුගල් 3කට සිමෙන්ති 1ක් දාන්න ඕනි. තේරෙනවද? ඒ කියන්නේ කළුගල් බාල්දි 3ක් දැම්මොත් සිමෙන්ති බාල්දි 1ක් දාන්න ඕනි. හරිනේ? හරි. 3:1 වේ. සිමෙන්ති සහ වැලි මිශ්‍ර කරන අනුපාතය ලියන්න. ඒකටම සිමෙන්ති හා වැලි මිශ්‍ර කරන අනුපාතය දිවේ නැද්ද? අහගන්න. කොන්ක්‍රීට් මිශ්‍රණයක් සෑදීමේදී කළුගල් හා සිමෙන්ති මිශ්‍ර කරන අනුපාතය 3:1 වේ. 3:1ද එහෙම ලිව්වත් කමක් නැහැ. කළුගල් සහ සිමෙන්ති මිශ්‍ර කරන අනුපාතය 3:1ද සිමෙන්ති හා වැලි මිශ්‍ර කරන අනුපාතය සිමෙන්ති සහ වැලි මිශ්‍ර කරන අනුපාතය 2:5ක්ද වේ. කොන්ක්‍රීට් මිශ්‍රණයක් සෑදීමේදී කළුගල් සහ සිමෙන්ති මිශ්‍ර කරන අනුපාතය 3:1ක්ද සිමෙන්ති සහ වැලි මිශ්‍ර කරන අනුපාතය 2:5ක්ද වේ. ලිව්වද හැමෝම? ආයි කියන්න ඕනද ලිව්වද හැමෝම? ලිව්වා. හොඳයි. කොන්ක්‍රීට් මිශ්‍රණයක් සෑදීමේදී කළුගල් සහ සිමෙන්ති 3:1 අනුපාතයටත් සිමෙන්ති සහ වැලි 2:5 අනුපාතයටත් තමයි මිශ්‍ර කරන්නේ. හරි මම ඕකේ මෙහෙම එකක් අහනවා. ලියන්න. එම මිශ්‍රණයේ ඇති කළුගල් සිමෙන්ති හා වැලි එම මිශ්‍රණයේ ඇති කළුගල් සිමෙන්ති හා වැලි අතර අනුපාතය සොයන්න. එම මිශ්‍රණයේ ඇති කළුගල් සිමෙන්ති වැලි අතර පොදු අනුපාතය සොයන්න ඕනේ. හරි. දැන් මොකක්ද ඒ කියන්නේ? ඔව්. දැන් මේකේ අනුපාතයක් දීලා තියෙනවා. දීලා අපිනුත් අනුපාතයකුත් අහනවා. බලමු මොකක්ද කියලා. හොඳයි. දැන් හොඳට අහගන්න මෙන්න මෙහෙමයි මම කිව්වේ ගාන. දැන් අපි කොන්ක්‍රීට් මිශ්‍රණයක් හදනවා. ඒක හදද්දි ළමයි කළුගල් බාල්දි 3ක් දැම්මොත් සිමෙන්ති බාල්දි කීයක් දාන්න ඕනේද? මට කියන්න. කළුගල් බාල්දි 3ක් දැම්මම නම් සිමෙන්ති බාල්දි කීයක් දාන්න ඕනේද?
එකක් දාන්න ඕනේ. හොඳයි. කළු ගල් 3කට සිමෙන්ති එකක් දාන්න ඕනේ. ඊට පස්සේ තායි කියනවා සිමෙන්ති සහ වැලි අනුපාතය සිමෙන්ති බාල්දි 2කට වැලි බාල්දි 5ක් දාන්න ඕනේ. තේරෙනවද? කළු ගල් බාල්දි 3ක් දැම්මොත් සිමෙන්ති බාල්දි 1යි දාන්නේ. ඊට පස්සේ සිමෙන්ති සහ වැලි මිශ්‍ර කරන අනුපාතය ඒ මිශ්‍රණය හදද්දී සිමෙන්ති බාල්දි 2ක් දැම්මොත් වැලි බාල්දි 5ක් දාන්න ඕනේ. නේද? ඔව්. එතකොට මම නිකන් අහනවා දැන් මේ තුන් දෙනා අතර තියෙන පොදු අනුපාතය ලියන්නේ කොහොමද මේ වගේ වෙලාවක? මේ වගේ වෙලාවක තුන් දෙනා අතරම තියෙන පොදු අනුපාතය. තුන් දෙනා මිශ්‍ර වෙලා තියෙන අනුපාතය කොහොමද ලියන්නේ? එතකොට මෙහෙමයි ළමයි කරන්න ඕනේ. මේ අනුපාත දෙකටම ළමයි කවද අහුවෙන්නේ? මේ අනුපාතයටයි දෙකටම කවුද ඉන්නේ? කළු ගල් සිමෙන්තිද වැලිද? ඈ? ප්‍රශ්නේ අහුන්නේ නැහැ. පොඩ්ඩක් ඉක්මනට අහගන්න. හරි වෙලා යනවා නැත්තම් ඈ. ප්‍රශ්නේ මේකයි කිව්වේ. හරිද? කොන්ක්‍රීට් මිශ්‍රණයක් සෑදීමේදී මම ටිකක් කෙටියෙන් කියන්නම්. හරිද? කළු ගල් සහ සිමෙන්ති 3:1 අනුපාතයටත් සිමෙන්ති හා වැලි 2:5 අනුපාතයටත් මිශ්‍ර කරනවා. හරිද? අහගන්න. කළු ගල් හා සිමෙන්ති 3:1 අනුපාතයටත් සිමෙන්ති සහ වැලි 2:5 අනුපාතයටත් තමයි මිශ්‍ර කරන්නේ. ඒ කියන්නේ අපි කොන්ක්‍රීට් මිශ්‍රණයක් හදනවා නම් හරිද? මම මේ ගානේ කියලා තියෙන්නේ කොන්ක්‍රීට් මිශ්‍රණයක් හදද්දී කළු ගල් බාල්දි 3ක් දැම්ම නම් සිමෙන්ති බාල්දි 1යි දාන්නේ. කළු ගල් බාල්දි 6ක් දැම්ම නම් මට කියන්නේ කළු ගල් බාල්දි 6ක් දැම්ම නම් සිමෙන්ති බාල්දි කීයක් දාන්න ඕනේද? කළු ගල් 3කට සිමෙන්ති එකක් නම් කළු ගල් 6ක් දැම්මොත් බාල්දි සිමෙන්ති බාල්දි කීයක් දාන්න ඕනේද? ඔව් දෙකක් දාන්න ඕනේ. තේරෙනවද? දැක්කද? අන්න. ඊට පස්සේ බලන්න සිමෙන්ති බාල්දි දෙකක් දැම්මොත් වැලි බාල්දි 5ක් දාන්න ඕනේ. සිමෙන්ති 2යි වැලි 5යි නේ? සිමෙන්ති සහ වැලි අතර අනුපාතය 2:5යි. ඒ කොන්ක්‍රීට් මිශ්‍රණයේ තියෙන සිමෙන්ති සහ වැලි අනුපාතය 2:5යි. කළු ගල් සහ සිමෙන්ති අනුපාතය 3:1යි. කළු ගල් 3කට සිමෙන්ති 1යි. කළු ගල් 6කට සිමෙන්ති 2යි. දැන් මෙතන තමයි පොදු එක්කෙනා කවුද? මේ අනුපාතයටයි යහුවන පොදු එක්කෙනා සිමෙන්තිනේ. එතකොට ළමයි අපි කරන්න ඕනේ අන්න එයාගේ අනුපාත දෙකේම එයා ඉන්නවා නෙමෙයි. මේ අනුපාතෙත් සිමෙන්ති තියෙනවා, මේ අනුපාතෙත් සිමෙන්ති තියෙනවා. එතකොට අපි කරන්නේ අන්න එයාව අරගෙන එයාගේ මේ අගයන් දෙක මෙතන එයාගේ අගය 1යි, මෙතන එයාගේ අගය 2යි තියෙන්නේ. හොඳට බලන්න මේ අනුපාතේ තියෙන්නේ සිමෙන්ති වල අගය 1යි. මේ අනුපාතේ සිමෙන්ති වල අගය 2යි. එතකොට අපි කරන්නේ අන්න එයාව එකම අගයක් කරගන්න ඕනේ. මට කියන්න 1යි 2යි අපිට දෙක කරගන්න පුළුවන්. තුල්ලේ අනුපාත ලියන්නයි තියෙන්නේ. එතකොට ඔයගලන්ට තේරෙනවා මේ 1 2 කරගත්තොත් මෙතනත් 2 තියෙන හින්දා මෙතන පොදු අගයක් ගන්න පුළුවන් එකම ඉලක්කමක්. එහෙනම් අපි මේ අනුපාතයට තුල්ලේ අනුපාතයක් ලියමු. 2කින් වැඩි කරලා 6 එතකොට එනවා 2. දැක්කද? හරිද? මේ අනුපාතයට තුල්ලේ අනුපාතයක් ලියනවා දෙපැත්තම 2කින් වැඩි කරලා 6:2. දැන් ඕගොල්ලන්ට තේරෙනවා කළු ගල් බාල්දි 6ක් දැම්ම නම් සිමෙන්ති බාල්දි 2ක් දාන්න ඕනේ. සිමෙන්ති බාල්දි 2ක් දැම්මහම වැලි බාල්දි 5ක් දාන්න ඕනේ. දැන් මට තුන් දෙනා අතරම පොදු අනුපාත ලියුවේ හැකි කළු ගල් බාල්දි 6ක් දැම්ම නම් හරිද? එතකොට සිමෙන්ති බාල්දි 2ක් දාන්න ඕනේ. සිමෙන්ති බාල්දි 2ක් දැම්ම නම් ඒක හදද්දී මිශ්‍රණේ වැලි බාල්දි 5ක් දාන්න ඕනේ. මට කියන්නේ මේක ගත්ත විදිය තේරෙනවද? මේ තුන් දෙනා අතර මිශ්‍රණයේ තියෙන අනුපාතය 6:2:5 තමයි එන්නේ. පැහැදිලිද? ඒ කියන්නේ කළු ගල් සිමෙන්ති වැලි තුන් දෙනා අතරම ලියන්න පුළුවන් පොදු අනුපාතය ආයි කියලා දෙන්න ඕනේ. මේ ගානක් හදද්දී දැන් ගණන් දෙක තුනක් හදද්දී තේරෙයි කරන්න ඕන වැඩේ තුල්ලේ අනුපාත ලියන්නයි තියෙන්නේ. තුල්ලේ අනුපාත ලියන්න දන්නවනේ. අනුපාතයක දෙපැත්තම එකම සංඛ්‍යාවකින් ගුණ කරාම තුල්ලේ අනුපාත ලියන්න පුළුවන්. ඒක දන්නවනේ. ඔව්. මම මේ 3:1කට තුල්ලේ අනුපාතයක් ලිව්වා. හරිනේ 6:2. ඇයි ළමයි මම 6:2ම ලිව්වේ? තවත් තුල්ලේ අනුපාත ලිව්වේ ඒකනේ. හරි මේක දෙපැත්තම 2කින් වැඩි කරා
3න් වැඩි කරලා ලියන්න පුළුවන් 4න් වැඩි කරලා ලියන්නත් පුළුවන් මේකෙත් එහෙමනේ 2න් 3න් 4න් වැඩි කරලා තුල්ල අනුපාත ලියන්න පුළුවන් හැබැයි ළමයි මට අවශ්‍ය වෙන්නේ මේ සිමෙන්තිනේ මැදට අහුවෙන්නේ ඒ අනුපාත දෙකේම ඉන්නේ සිමෙන්තිනේ මේකෙත් සිමෙන්ති තියෙනවා මේ අනුපාතෙත් සිමෙන්ති තියෙනවා ඒතර ඒක ළමයි අපි එක ඉලක්කමක් කරගන්න ඕනේ මේකේ තියෙන්නේ එක මේකේ තියෙන්නේ දෙක අපිට එක දෙක කරගන්න පුළුවන් නේ දෙකෙන් වැඩි කරලා මේ ඉලක්කමයි එකම ඉලක්කමක් කරගත්තා නම් හරි වැඩේ. එතකොට අපිට පොදු අනුපාතය මේ වගේ ලියන්න පුළුවන්. හරිද? මේකට අපි නිකන් අර 6x ක්‍රමය කියලා කියනවා. හරි 6x ක්‍රමය. හරි එතකොට මැදට එන එක්කිනාගේ ඉලක්කම සමාන කරගන්න ඕනේ. මේකේ එක තියෙන්නේ මේකේ දෙක තියෙන්නේ. මේක අපිට දෙක කරගන්න පුළුවන්. මේ අනුපාතයේ දෙපැත්තම දෙකෙන් ගුණ කරන්න. 3 වරක් 2 6යි 1 වරක් 2 7 2යි. එතකොට කළු ගල් බාල්දි 6ක් දැම්මොත් සිමෙන්ති බාල්දි දෙකක් දාන්න ඕනේ. හරිනේ. සිමෙන්ති බාල්දි දෙකක් දැම්මොත් වැලි බාල්දි පහක් දාන්න ඕනේ. එහෙනම් 6යි 2යි 5යි. තව ගානක් බලමු. ඉක්මනට මේක හදා ගන්නකො. මිශ්‍රණයේ කළු ගල් සිමෙන්ති වැලි මෙහෙම හදා ගන්න. මිශ්‍ර වී ඇති අනුපාතය මේ වගේ හදා ගන්න. අපි තව ගානක් දෙකක් හදද්දි ක්‍රමයේ තේරුම් ගන්න පුළුවන්. හරිද? හරි. උත්තරේ එන්නේ එතකොට 6/2/5. දැන් මේකනේ තමයි තේරුම හොඳට අහගන්නකො දැන් හිතන්න දැන් මේ උත්තරේ දිහා බලන්නකො හරි මේක. දැන් හිතන්න අපි හදන කොන්ක්‍රීට් මිශ්‍රණේ වැලි බාල්දි 5ක් තියෙනවා නම් මට කියන්න වැලි බාල්දි 5ක් තිබ්බනම් කොන්ක්‍රීට් මිශ්‍රණේ හදද්දී වැලි බාල්දි 5ක් දැම්මනම් අනිවාර්යයෙන්ම සිමෙන්ති බාල්දි දෙකක් දාන්න ඕනේ. ඇයි අනුපාත 2:5නේ. වැලි බාල්දි 5ක් දැම්මනම් සිමෙන්ති බාල්දි දෙකක් දාන්න ඕනේ. මට දැන් කියන්න සිමෙන්ති බාල්දි දෙකක් දැම්මොත් කළුගල් බාල්දි කීයක් මිශ්‍රණයට දාන්න ඕනද? සිමෙන්ති බාල්දි දෙකක් දැම්මොත් කළුගල් බාල්දි 6ක් දාන්න ඕනේ. හේතුව අනුපාතය 1:3යි. සිමෙන්ති 6කට කළුගල් 3ක් දානවා නම් සිමෙන්ති 2කට කළුගල් 6ක් දාන්න ඕනේ. එහෙනම් මේ කොන්ක්‍රීට් මිශ්‍රණයේ කළුගල් බාල්දි 6ක් තියෙනවා නම් සිමෙන්ති බාල්දි 2ක් දාලා තියෙන්න ඕනේ. වැලි බාල්දි 5ක් දාලා තියෙන්න ඕනේ. අමන් නිකන් අහනවා වැලි බාල්දි 10ක් දැම්මොත් කොන්ක්‍රීට් මිශ්‍රණයේ හදද්දි නිකන් කියන්න වැලි බාල්දි 10ක් දැම්මොත් මට කියන්න සිමෙන්ති බාල්දි කීයක් දාන්න ඕනේද? ටක් ගාලා. වැලි බාල්දි 10ක් වුණොත් මේක දෙකෙන් වැඩි කරා හරි 10යි. සිමෙන්ති බාල්දි කීයක් දාන්න ඕනේද? අපි හදන කොන්ක්‍රීට් මිශ්‍රණයේ වැලි බාල්දි 5ක් දැම්මොත් මේ වැලි බාල්දි 10ක් දැම්මනම් වැලි බාල්දි 10ක් දැම්මනම් මේක හදද්දී හරි එතන ඔයගලන්ට පේනවා මෙන්න දෙකෙන් වැඩි වෙලා තියෙනවා පස්සරක්. එහෙනම් මේකත් දෙකෙන් වැඩි කරලා ගන්න. දෙවරක් දෙක 4යි. සිමෙන්ති බාල්දි 4ක් දාන්න ඕනේ. මට කියන්න ගල් බාල්දි කීයක් දාන්න ඕනද? ඔය එකත් දෙකෙන් වැඩි වෙන්න ඕන. තුල්ලේ අනුපාත. ගල් බාල්දි 12ක් දාන්න ඕනේ. හරිද? පැහැදිලිද? හොඳයි. හරි. මම නිකන් අහනවා කළු ගල් බාල්දි 18ක් දැම්මනම් එතකොට මට කියන්න සිමෙන්ති බාල්දි කීයක් දාන්න ඕනේද? වැලි බාල්දි කීයක් දාන්න ඕනේද? තුල්ලේ අනුපාතය. හරිද? කළු ගල් බාල්දි 18ක් දැම්මනම් මේ වගේ ඒවා තුන් ගුණයක් නේ. දැක්කද මේ? 6 වරක් 3 18. නේ? 6 වරක් 3 18යි. අන්න. 6 3ෙන් වැඩි වුණාම 18ක් එන්නේ. එහෙනම් දෙකක් 3ෙන් වැඩි කරන්න. දෙක 3ෙන් වැඩි කරාම කීයද? දෙවරක් 3 අන්න. වැලි බාල්දි නේ. සිමෙන්ති බාල්දි 6ක් දාන්න ඕනේ. 5 3ෙන් වැඩි කරොත් කීයද? 5 3ෙන් වැඩි කරොත් අන්න කීයද? 15ක් දාන්න ඕනේ වැලි බාල්දි. තේරෙනවද? ඔව්. හරි. ඉතින් අපිට මේ විදිහ වලට ඕවා දාන්න පුළුවන්. හැබැයි අනුපාතය සරල කරාම 6:2:5 තමයි
තුන් දෙනාම මිශ්‍ර වෙලා තියෙන අනුපාතයේ සරලම ආකාරයෙන් ගත්තාම කළු ගල් සිමෙන්ති වැලි 6:2:5යි. එතකොට මේකේ ඕගොල්ලන්ට තේරෙනවා දැන් කළු ගල් සිමෙන්ති මිශ්‍ර වෙලා තියෙන අනුපාතේ 6:2යි. ඕක සරල කරාම බලන්න 6:2 සරල කරාම දෙපැත්තම දෙකෙන් බෙදලා 3:1 එනවා. කිසිම වැරද්දක් නැහැ. මේක දෙකෙන් බෙදුවාම 3යි. මේක දෙකෙන් බෙදුවාම 1යි. හරි. මේක සරල කරොත් වෙනම මෙයා එනවා. හරි. හැබැයි දැන් තුන් දෙනා අතරම අනුපාත ලිව්වාම මේක තමයි සරලම ආකාරය. පැහැදිලි නැද්ද? ඇහෙන්නේ නැද්ද හරියට? අනිත් ළමයිට ඇහෙනවද? හැමෝටම ඇහෙනවද නැද්ද? නැත්තම් සමහර අයට ඇහෙන්නේ නැද්ද? කොබන් කියන්නේ? ඇහෙනවද අනිත් අයට? ඇහෙනවනේ රශ්මි. හරිද? කැඩි කැඩි ඇහෙනවද නෑනේ? ඔය සිග්නල් මොනක් හරි ගැටලුවක් આવොත් එහෙම වෙන්නේ නැහැ. හරි. දැන් අපි එමු අභ්‍යාසයට. 16 3 අභ්‍යාසය. මොකද කියන්නේ කළු ගල් තියෙන පැත්තේ සමාන කරගන්න බැරි නම් සිමෙන්ති පැත්තෙන් සමාන කරගන්න පුළුවන්ද? ඔව් දැන් මම මේ වගේ ගණන් කීපයක් හදලා පෙන්නන්නම් එක එක විදිහවල ගණන්. ඔද මේක හදද්දී මේ පැත්තෙන් අපිට සමාන කරගන්න පුළුවන් වුණා. හොඳට අහගන්න. ලක්ෂණි දැන් ඇහෙන්නේ නැද්ද තාම හරියට? දැන් හරිද? දැන් හරි. හරි. 16 3 අභ්‍යාසය. 16 3 අභ්‍යාසය. හරි. ප්‍රශ්නාංක 1 ඉක්මනට ටියුට් එකෙන් හරි අච්චු පොතෙන් හරි ඉක්මනට බලන්න. අච්චු පොතේ නම් පිටු අංක 22 ඉක්මන් කරන්න. හරිද? හොඳයි. දැන් ළමයි අපි ගත්තොත් නේද? ඔව්. දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ওই පොහොර නේ? හරි එළවලු පොහොර දිනවා ඊට පස්සේ නේ. එක එක ඒවට පොහොර දානවනේ. නේද? ඔව්. එතකොට දැන් ඔය පොහොර වල ළමයි ඔයගොල්ලෝ දන්නවා මූලද්‍රව්‍යනේ තියෙන්නේ. මූලද්‍රව්‍ය මිශ්‍ර කරලා තමයි ওই පොහොර හදන්නේ. එතකොට සාමාන්‍යයෙන් ප්‍රශ්නාංක 1 නයිට්‍රජන් අහලා තියනවද විද්‍යාවේ? නයිට්‍රජන් මූලද්‍රව්‍ය අහලා තියනවද? ෆොස්ෆරස් ඉවර වෙන්නේ ක්ලාස් එක 6:45ට. 6:45ට. තව විනාඩි 45ක් තියෙනවා. හොඳයි. නයිට්‍රජන් හා ෆොස්ෆරස් තියෙනවා නේද? ඔව්. සහ අනිත් එක මොකද්ද? පොටෑසියම්. නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම්. ඔයගොල්ලෝ දන්නවා නේද නයිට්‍රජන් කියන එක අපි ලියන්නේ ළමයි මොන අකුර දාලාද? නයිට්‍රජන් ලියද්දි විද්‍යාව ඉවන්නවද? තාම නැද්ද? නයිට්‍රජන් කියන මූලද්‍රව්‍ය අපි ලියද්දි කැපිටල් N කියලා තමයි ලියන්නේ. දන්නවද? එහෙම උගන්වලා තියෙනවද විද්‍යාවේ? මූලද්‍රව්‍ය ලියන විදිය ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරලා ලියන්නේ නයිට්‍රජන්. නැද්ද? එහෙනම් ඒ ඕනේ නැහැ. හරි. මම නිකන් කිව්වේ. හොඳයි. ඔව්. ඔය පොහොර ටිකයි. පොහොර පැකට් වල දැකලා තියෙනවද ගහලා තියෙනවා NPK කියලා? පොහොර පැකට් එක දැන් ඔය මල් වලට හරි නැත්නම් ඔය එළවලු වලට හරි පොහොර පැකට් එකක් ගෙනාම බලන්න කවරේ NPK කියලා ගහලා තියෙනවා. ඒ දැකලත් නෑ නේද? නැද්ද? පොහොර පැකට් එකක් අරන් බැලුවා මේකේ ගහලා තියෙනවා NPK කියලා. දැකලා නෑ නේ. හරි. පොහොර පැකට් එකක් දැක්කොත් බලන්න මෙන්න මේ අකුරු තුන ගහලා තියෙනවද කියලා. මේ අකුරු තුනෙන් කියන්නේ මොනවද? පොහොර පැකට් එකේ පොහොර වල තියෙන මේ මූලද්‍රව්‍ය. එකක් මොකද්ද? N කියන්නේ නයිට්‍රජන්. P කියන්නේ PP. P අකුරෙන් කියන්නේ ෆොස්ෆරස්. K අකුරෙන් තමයි පොටෑසියම් කියන එක
අපි K අකුරෙන් තමයි ලියන්නේ තමයි පොටෑසියම්. හරි. ඒ අකුරු තුන ගහලා තින්නේ පොහොරකේ තියෙන මූලද්‍රව්‍යයේ තුනේ නම් තුන. හරි ඒක ඕනේ ගාන හදන්න. හරි අපිට මෙහෙමයි කියන්නේ නයිට්‍රජන් හා ෆොස්ෆරස් යන මූලද්‍රව්‍ය 5:3 අනුපාතයෙන්ද ෆොස්ෆරස් සහ පොටෑසියම් නේද? මූලද්‍රව්‍ය 6:1 අනුපාතයෙන්ද මිශ්‍ර කිරීමෙන් පොහොර වර්ගයක් සකස් කර තිබේ. මෙම පොහොර මිශ්‍රණයේ නයිට්‍රජන්, ෆොස්ෆරස් හා පොටෑසියම් මිශ්‍ර වෙලා තියෙන පොදු අනුපාතය හොයන්න ඕනේ. දැන් බලා ගන්න. ඉස්සෙල්ලා ළමයි තුන් දෙනාගේ නම තුන ලියන්න. නම් තුන. කවුද ඉන්නේ මේකේ? නයිට්‍රජන් අගාලා. පටන් ගමු. අනුපාත ලකුණ දාන්න. ඔව් ෆොස්ෆරස් අනිත් එක නා පොටෑසියම් ලියන්න. නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් මේ පොහොර පැකට් එකේ මෙන්න මේ තුන් දෙනා තමයි පොහොරවල තියෙන මූලද්‍රව්‍ය වර්ග තුන. හරි. දැන් මේ පොහොර හදද්දි ළමයි නයිට්‍රජනුයි ෆොස්ෆරසුයි මිශ්‍ර කරන අනුපාතය කීයද? නයිට්‍රජන් සහ ෆොස්ෆරස් මිශ්‍ර කරන අනුපාතය කීයද කියන්නේ? නයිට්‍රජන් ෆොස්ෆරස් 5:3 නේද? නයිට්‍රජන් ෆොස්ෆරස් 5:3 අනුපාතයෙන් මිශ්‍ර කරනවා. ඒ වගේම ෆොස්ෆරස් සහ පොටෑසියම් 6:1 අනුපාතයට තමයි මිශ්‍ර කරන්නේ. තේරුණාද ඒක? ගාන එහෙමනේ කියන්නේ. පොහොර පැකට් එකේ තියෙන පොහොරවල නයිට්‍රජන් 5කට ෆොස්ෆරස් 3ක් අන්තර්ගත වෙනවා. ෆොස්ෆරස් 6කට පොටෑසියම් 1ක් අන්තර්ගත වෙනවා. එහෙනම් මේකත් අර වගේම ගන්න පුළුවන් ටක් ගාලා කියන්න මට පොදු අනුපාතය කොහොමද ගන්නේ? අනුපාත දෙකටම සෙට් වෙන්නේ ෆොස්ෆරස්නේ මේ ෆොස්ෆරස්. ඔව්. එතකොට මේකේ යාගේ ඉලක්කම 6, මේකේ ඉලක්කම 3. මේකෙත් ළමයි අපිට මේ 3 6 කරගන්න මොකද්ද කරන්න තියෙන්නේ? මේ 3 දෙකෙන් ගුණ කරද්දී මෙයත් දෙකෙන් ගුණ කරන්න ඕනේ. මොකද මේ අනුපාතයේ තුල්‍ය අනුපාතයක් ලියන්නයි තියෙන්නේ. තේරුණාද? ඔව්. එහෙනම් 3 වරක් 2 6යි 5 වරක් 2 10යි. හරිද? ඒ කියන්නේ 5:3ට තුල්‍ය අනුපාතයක් මම ලියාගත්තා. දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ පොහොර පැකට් එකේ පොටෑසියම් එකක් තියෙනවා නම් පොටෑසියම් මෙහෙකට ෆොස්ෆරස් 6ක් මිශ්‍ර කරන්න ඕනේ. මේ පොටෑසියම් මෙහෙකට ෆොස්ෆරස් 6ක් දාන්න ඕනේ. ෆොස්ෆරස් 6කට නයිට්‍රජන් 10ක් දාන්න වෙනවා. හේතුව ෆොස්ෆරස් 3කට නයිට්‍රජන් 5ක් දානවා නම් ඒ වගේ දෙගුණයකට මේකෙත් දෙගුණයක් දාන්න ඕනේ. එහෙම නේද දෙන්න ඕනේ හරිද බලන්න. හරි පොටෑසියම් මෙහෙකට ෆොස්ෆරස් 6ක් දාන්න ඕනේ. මිශ්‍ර කරද්දී නේද? මේවා එකක් දාද්දි මේ වලින් 6ක් දාන්න ඕනේ. ඒවා 6කට එතකොට නයිට්‍රජන් 10ක් දාන්න වෙනවා. මොකද 3කට 5ක් නම් 6කට 10ක් දාන්න ඕනේ. එහෙනම් තුන් දෙනා අතරම අනුපාතයේ 10:6:1යි කියලා එන්නේ. ඒක පැහැදිලිද? මේ පොහොර පැකට් එකේ තියෙන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් තුන් දෙනා අතර අනුපාතයේ නයිට්‍රජන් 10ක් ගත්තොත් ෆොස්ෆරස් 6ක් තියෙනවා. පොටෑසියම් 1යි තියෙන්නේ. අනුපාතයේ. ඔන්න ළමයි උත්තරේ. හරි? ඉවරද? ඉක්මන් කරන්න. හරි ප්‍රශ්නාංක 2 හරි තනියම හදන්න ගාන කියවන්න. කීවෙනි ගාන මේකද? මේක ළමයි දැන් ඇත්තටම ලොකු දෙයක් නෑ මේ ගණන් හදද්දී. අපිට දැන් මේකේ වර්ග තුනක් දෙනවනේ හැම ගානෙම වර්ග තුනයි දෙන්නේ. හරි මේක නම් නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් පොහොර පැකට් එකේ මේවා මිශ්‍ර කරලා තමයි පොහොර හදලා තියෙන්නේ. ඉතින් මේ පොහොර පැකට් එකේ තියෙන පොහොරවල නයිට්‍රජන් 5ක් තියෙනවා නම් හිතන්නකො කෝප්ප කියලා. හරි කෝප්ප වලින් මිශ්‍ර කරලා තියෙන්නේ පොහොර පැකට් එක හදද්දී.
නයිට්‍රජන් කෝප්ප 5ක් දැම්මොත් ෆොස්ෆරස් කෝප්ප 3ක් දාන්න ඕනේ. ඒක තේරෙනවනේ. මිශ්‍ර කරන අනුපාතේ ෆොස්ෆරස් කෝප්ප 6ක් දැම්මොත් පොටෑසියම් කෝප්ප 1යි දාන්න ඕනේ. ඒක තේරෙනවද? පොහොර පැකට් එක හදද්දී පොටෑසියම් කෝප්ප 1ක් දැම්මොත් ෆොස්ෆරස් කෝප්ප 6ක් දාන්න ඕනේ. කෝප්ප වලින් දානවා කියලා හිතන්නකෝ. පොහොර හදද්දී නිකමට එකම එකකින් දාන්න ඕනේ ඈ. පොටෑසියම් එකකට ෆොස්ෆරස් 6ක් දානවා කියන්නේ ඒකනේ. පොටෑසියම් එකක් දානවා නම් කෝප්ප වලින් ෆොස්ෆරස් කෝප්ප 6ක් දාන්න ඕනේ. ඉතින් කියන්නකෝ ළමයි ෆොස්ෆරස් කෝප්ප 6ක් දැම්මොත් නයිට්‍රජන් කෝප්ප 5ක් දාලා හරියන්නේ නැහැ නේ. ෆොස්ෆරස් කෝප්ප 6ක් දාද්දී ඊට අදාළ නයිට්‍රජන් කෝප්ප ගාන කීයක් වෙන්න ඕනේද? අපි දන්නවා ෆොස්ෆරස් 3ක් දැම්මොත් නයිට්‍රජන් 5ක් දාන්න ඕනේ. එහෙනම් ෆොස්ෆරස් කෝප්ප 6ක් දැම්මොත් මේකට තුල්‍ය අනුපාතයක් ලියන්න දෙකෙන් වැඩි කරලා දෙපැත්තම. ඉතරයි තියෙන්නේ. මේකට තුල්‍ය අනුපාතයක්. 3කට 5ක් තියෙනවා නම් නයිට්‍රජන් 6කට 10ක් තියෙන්න ඕනේ. හරි සරලයි අමාරු නෑ. අර මැදට එන එක්කිනා වරන් තමයි අපිට මේක ගන්න ලේසියෙන්ම හදන්න පුළුවන්. මැදට අහුවෙන්නේ ෆොස්ෆරස්නේ දෙකටම. මේ අනුපාතයකට ෆොස්ෆරස් අහුවෙනවා මේ අනුපාතයකට ෆොස්ෆරස් ඉන්නවා. එයාගේ ඉලක්කම සමාන කරගන්න විදියට මේවට තුල්‍ය අනුපාත ලියුවා නම් හරි. දැන් තව ගණන් හදද්දි මේ දෙකටම අනුපාත ලියන්න ඒවත් වෙන බලමු. දැන් ඔය ඊළඟ ගානේම හම් වෙනවා එහෙම එකක් ඈ. ඒතර මේකටත් තුල්‍ය අනුපාතයක් ලියන්න වෙනවා මේකටත් එකක් ලියන්න වෙනවා. දැන් මේක නම් එහෙම ආවේ නෑ. මොකද හේතුව මෙයාගේ ඉලක්කම අපිට 6 කරගන්න පුළුවන් වුණා. මේක 6 හින්දා මේකත් 6 කරගන්න පුළුවන් වුණා. දෙකෙන් වැඩි කරලා. 3 වරක් 2 6යි 5 වරක් 2 10යි. එතකොට තේරෙන්න ඕනේ සරල දේවල්. නයිට්‍රජන් කෝප්ප 10ක් දානවා නම් ෆොස්ෆරස් කෝප්ප 6ක් දාන්න ඕනේ. පොහොර පැකට් එක හදද්දි තේරෙනවනේ. නයිට්‍රජන් කෝප්ප 10ක් දානවා නම් ෆොස්ෆරස් කෝප්ප 6ක් දාන්න ඕනේ. ඕන ළමයට තේරෙන්න ඕනේ. ෆොස්ෆරස් කෝප්ප 6ක් දානවා නම් පොටෑසියම් කෝප්ප 1ක් දාන්න ඕනේ. එහෙනම් තුන් දෙනා අතර අනුපාතය 10 අණු 6 අණු 1යි. එච්චරයි. බලන්න දෙවෙනි එක බෙහෙත් තෙල් වර්ගයක් සෑදීමේදී පොල් තෙල් හා තල තෙල් මිශ්‍ර වෙලා තියෙන අනුපාතය 5:2යිලු. බෙහෙත් තෙල් වර්ගයක් හදද්දී පොල් තෙලුයි තල තෙලුයි මිශ්‍ර කරපු අනුපාතය 5:2යි. පොල් තෙල් කෝප්ප 5කට තල තෙල් කෝප්ප 2ක් දාන්න ඕනේ. නේ අනුපාතයෙන්ද තල තෙල් සහ කොහොම තෙල්. තල තෙල් සහ කොහොම තෙල් මිශ්‍ර කරපු අනුපාතය 3:1යිලු නේ. අනුපාතයෙන්ද මිශ්‍ර කරනු ලබයි නම් බෙහෙත් තෙල් මිශ්‍රණයේ පොල් තෙල් තල තෙල් හා කොහොම තෙල් අතර අනුපාතය. පොල් තෙල් ලියාගන්න නේ. පොල් තෙල් තල තෙල් කොහොම තෙල් තුන් දෙනා ලියා ගන්නකො ඉස්සෙල්ලාම. හරි බලමු. හරි දැන් බෙහෙත් තෙල් වර්ගයක් සෑදීමේදී හොඳයි පොල් තෙල් හා තල තෙල්. පොල් තෙල් හා තල තෙල්. පොල් තෙල් කෝප්ප 5ක් දැම්මොත් තල තෙල් කෝප්ප කීයද අනුපාතය 2යි නේ. 5:2යි. පොල් තෙල් හා තල තෙල්. සහ ඊට පස්සේ තල තෙල් සහ කොහොම තෙල් අන්න ඕක බලන්න ළමයි මේ. තල තෙල් සහ කොහොම තෙල් අතර අනුපාතය 3:1යි ඔය. 3:1යි. ඒක තේරුණාද? අපි බෙහෙත් හදද්දී පොල් තෙල් කෝප්ප 5ක් දැම්මා නම් තල තෙල් කෝප්ප 2ක් දාන්න ඕනේ. තල තෙල් කෝප්ප 3ක් දැම්මොත් කොහොම තෙල් කෝප්ප 1යි දාන්න ඕනේ. මේ බෙහෙත් හදද්දී. අපෙන් අහනවා ඔය බෙහෙත් වල මේ තුන් දෙනා මිශ්‍ර වෙලා තියෙන පොදු අනුපාතය හොයන්නකො. දැන් මේකේ හොඳට බලන්න හැමතිස්සෙම අර අනුපාත දෙකේම ඉන්න එක්කෙනාව තමයි අපි මැදට ලියාගන්නේ. නැත්නම් වර්ධිනවා. තල තෙල් හරි. මෙතන දෙකේ ඉලක්කම මේකේ තුනේ ඉලක්කම. දැන් තුල්‍ය අනුපාත ළමයි මේකේ අපිට 2 3 කරගන්න බෑනේ. සංඛ්‍යාවකින් ගුණ කරලා 3 2 කරගන්නත් බෑනේ. ඒ වගේ වෙලාවක මෙයාටත් තුල්‍ය අනුපාතයක් ලියන්න ඕනේ. මෙයාටත් තුල්‍ය අනුපාතයක් ලියන්න වෙනවා. මැද ඉලක්කම එකම ඉලක්කමක් කරගන්න ඕනේ. මට කියන්න 2යි 3යි අපිට කීය කරගන්න පුළුවන්ද? 2යි 3යි හොඳයි. රශ්මි 6 කරගන්න පුළුවන්. ඉරුණිකා හොඳයි 6 කරගන්න පුළුවන්. එහෙනම් දැන් ඕගොල්ලන්ට ඒක හිතලා මෙයාගේ මෙතන ඉලක්කමත් 6 කරගන්න ඕනේ. මෙයාගේ මේ ඉලක්කමත් 6 කරගන්න විදියට මෙයාට තුල්‍ය අනුපාතයක් සහ මෙයාට තුල්‍ය අනුපාතයක් ලියන්නයි තියෙන්නේ. මට කියන්න 5:2කට තුල්‍ය අනුපාතයක් ලියන්න මේ අගය 6ක් වන විදියට කොහොමද ලියන්නේ? එතකොට 2 3ෙන් ගුණ කරාමනේ 6 එන්නේ. එහෙනම් 5ත් 3ෙන් ගුණ කරන්න.
5 3ෙන් ගුණ කරාම කීයද 15යි හරිද ඔව් 2 3ෙන් ගුණ කරා මේ පැත්තත් 3ෙන් ගුණ කරා ඒක තේරුණාද තුල්‍ය අනුපාත ලියුව විදිය හරි තුල්‍ය අනුපාත ලියද්දී ඕනම සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන් මෙතන මම 3ෙන් ගුණ කරේ මේක 6 කරගන්න ඕනේ හින්දා මේකත් එතකොට 3ෙන් ගුණ කරාම මෙතන 15යි දැන් මේ අනුපාතයෙන් තෙල් තල තෙල් සහ කොහොම තෙල් අනුපාත 3 අනු එකයිනේ ඕකෙත් මේ 3 ඉලක්කම 6 කරගන්න මට කියන්න කීයෙන් ගුණ කරන්න ඕනේ 3 වරක් 2 ඔව් 3 වරක් 2 6යි එහෙනම් මේ පැත්තත් 2කින් ගුණ කරන්න 1 වරක් 2 2යි ඔන්න දැන් ඕගොල්ලන්ට පොදු අනුපාතය ගන්නයි තියෙන්නේ දැන් මට කියන්න මේ බෙහෙත් හදද්දී ඔන්න බලන්න කොහොම තෙල් දෙකක් දැම්මොත් කෝප්ප කොහොම තෙල් කෝප්ප දෙකක් දැම්ම නම් තල තෙල් කෝප්ප 6ක් දාන්න ඕනේ නෙමෙයි 2 අනු 6යි කොහොම තෙල් කෝප්ප දෙකකට තල තෙල් කෝප්ප 6ක් දාන්න ඕනේ තල තෙල් කෝප්ප 6ක් දැම්මොත් පොල් තෙල් කෝප්ප 15ක් දාන්න ඕනේ මෙන්න උත්තරේ ඔව් ඉතින් ළමයි දැන් මේ ගණන් මම 1යි 2යි කලින් උදාහරණකුත් හැදුවා ඔන්න ඔය වගේ ගණන් එනවා කිරි ප්‍රශ්න වලට ඔක හදද්දී පොදු ක්‍රමයයි තියෙන්නේ හැමතිස්සෙම අර මැදට එන එක්කෙනාගේ ඉලක්කම එකම ඉලක්කමක් කරගන්නයි තියෙන්නේ තුල්‍ය අනුපාත ලියලා ඉතරයි වෙන දෙයක් නෑ ඉතින් හරි ගාන දිහා බලලා මේක ලියා ගන්න පුළුවන් සරලව හිතන්නකෝ ගාන දිහා බලලා මේක ගානේ දෙනවා මේ 5/2යි මේකත් ගානේ දෙනවා ඒක ලියා ගන්න පුළුවන් ඕනම කෙනෙක්ට 3/1යි ඊට පස්සේ ළමයි කරන්න තියෙන්නේ මේ මැදට එන එක්කෙනාගේ මේ ඉලක්කම මේක නම් 2යි මේක නම් 3යි එකම ඉලක්කමක් කරගන්න ඕනේ ඔන්න ඔය ටික මතක තියාගන්න 2යි 3යි අපිට 6 කරගන්න පුළුවන් 6 කරගන්න ඕනේ හින්දා ගැළපෙන විදියට තුල්‍ය අනුපාත ලියන්නයි තියෙන්නේ මේක නම් 2 6 කරගන්න 3ෙන් ගුණ කරන්න දෙවරක් 3 6යි මේ පැත්තත් 3ෙන් ගුණ කරාම 15යි ඔන්න මෙයාට තුල්‍ය අනුපාතයක් 15/6 ඊට පස්සේ මෙතන 3/1 3 6 කරගන්න ඕනේ හින්දා 3 වරක් 2නේ 6 වෙන්නේ මේක දෙකකින් වැඩි කරත් මේකත් දෙකකින් වැඩි කරන්න විතරයි 3 වරක් 2 6යි 1 වරක් මේ 2 6 1 වරක් 2 2යි ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ ආපු වගේ කෙලින්ම ලියන්න මෙතන 2 ඉලක්කම මෙතන 6 ඉලක්කම මෙතන 6 නම් මෙතන 15 එච්චරයි තියෙන්නේ හා ඔව් ගණන් තියෙනවා හදන්න ප්‍රශ්නාංක 3 හරි තුල්‍ය අනුපාත ලියද්දි මෙයාගේ අනුපාතය මෙතන 15 වෙද්දි මෙයාගේ 6යි මෙයාගේ යගේ 6 වෙද්දි මෙයාගේ යගේ 2යි අන්න එහෙම ලස්සනට 6x විදිහට එන්න මේකට අපි කියන්නේ 6x මේ 6x ක්‍රමය හරිද අර මෙතන ඉලක්කම මෙතන ඉලක්කම මේ 15/6 මේකම මෙතනට එන්න ඕනේ මේ මොන බලන්න මේ 6x ක්‍රමය කියලා කියන්නේ මේකට 15 ආව මෙතන 6 ආව මේ 6 ආවම ආයි මෙතනත් ඒ ඉලක්කමම තියෙන්න ඕනේ 6 මේ 15 6 මේ 6ම ආවා ආයි මෙතනට මේ අනිත් ඉලක්කම කීයද 2 හරි එහෙනම් ළමයි අපිට එන්නේ 15/6 මේ දෙක එකතු වෙන්න ඕනේ මේ දෙක එක තමයි අපි මේ කරගත්තේ තුල්‍ය අනුපාත ලියලා මේ මැදට එන ඉලක්කම එකම ඉලක්කමක් කරගත්තේ ඒකයි 15/6/2 උත්තරේ 6x ක්‍රමය ඈ මේක ආයි සරල කරන්න බෑ මේක සරල කරන්නේ කොහොමද ඈ ඔය දෙකෙන් බෙදුවදායි දෙකෙන් බෙදුවොත් ළමයි මේක දෙකෙන් බෙදෙන්නේ නැහැ හරියට 7මාරක් එනවා එහෙම ගන්න එපා සරල කරද්දී පූර්ණ සංඛ්‍යාව වලින්ම ගන්න සරලම ආකාරයෙන් මේක ගන්න උත්තරේට මේකයි මේ සරල කරන්න යන්න එපා හරි 15/6/2 හරි ප්‍රශ්නාංක එන්න 3ට ඉක්මන් කරමු දාත මේක අපි පාඩම ඉවර කර ගන්න ඕනේ ලබන සතියේ 17 වෙනි පාඩම ප්‍රශ්නාංක එන්න 3 වෙනි ගානට ඉක්මන් කරන්න ප්‍රශ්නාංක 3 හරි කෝ කියවන්න ගන්න එක්තරා ගොවිපලක සිටින හරක් හා එළුවන් හරක් සහ එළුවන් අතර අනුපාතය 4/3ද ඒ කියන්නේ ගොවිපලේ හරක් ඉන්නවා එළුවෝ ඉන්නවා දැන් මට කියන්නකෝ ඔය හරක් හා එළුවන් අතර අනුපාතය 4/3යි කියන්නේ ගොවිපලේ හරක් 4යි දින්නේ එළුවන් 3යි දින්නේ ගොවිපලේ හරක් 4යි එළුවන් 3යි ඉන්නවා කියන එකද කියන්නේ නෑ
ඔය කියන්නේ ගොවිපලේ ඉන්න හරක් ගානයි එළුවන් ගානයි ලියලා සරල කරාම එනාගේ සරලම ආකාරයෙන්. ගොවිපලේ ඉන්න හරකුන් සහ එළුවන්නේ. ඔව්. ඔන්න උතන ළමයි හොඳට බලන්න මැදට ලියා ගන්න ඕනේ එළුවන්ද හරක්ද. මං කියන්නේ අනුපාත දෙකටම එන එක තමයි මැදින් ලියන්න ඕනේ. අනුපාත දෙකෙම ඉන්නේ බලන්න. එක්තරා ගොවිපලක හරකුන් සහ එළුවන් අතර අනුපාතය 4:3ද හරකුන් හා කුකුලන් අතර අනුපාතය 2:7ද වේ. හොඳට බලලා කියන්න අනුපාත දෙකේම ඉන්නේ මොකුද? හරක්. අන්න අනුපාත දෙකේම ඉන්න එකව තමයි මැදට ලියා ගන්න ඕනේ හරක්. හරිද? ඔව්. එතකොට පළවෙනි අනුපාතේ හරකුන් සහ එළුවන්නේ. හරකුන් සහ එළුවන් පටලව ගන්න නම් එපා. හරිද? හරකුන් සහ එළුවන්. මොකද බලන්න හරක් සහ එළුවන් අනුපාතي කීයද? එක්තරා ගොවිපලක සිටින හරකුන් සහ එළුවන් අනුපාතය මට කියන්න 4:3යි නේද? ගාන කියන්නේ එහෙමනේ. එක්තරා ගොවිපලක ඉන්න හරක් සහ එළුවන් අතර අනුපාතය 4:3යි. මේ ලිව් එක හරිය කියලා තේරෙනවද? හරකුන් සහ එළුවන් අතර අනුපාතය 4:3යි. හරි නේද? හරි. හරි. ඊට පස්සේ හරකුන් සහ ගොවිපලේ ඉන්න හරක් ගානයි කුකුල්ලු ගානයි කුකුල්ලු. කිකිලියෝ ගැන අපි දන්නේ නැහැ කුකුල්ලු. හරිද? ඔක්කොම කුකුල්ලු කියලා හිතන්නකෝ. හරකුන් සහ කුකුලන් අතර අනුපාතය සරල කරාම ලියලා කීය දෙන්නේ? හරකුන් සහ කුකුලන් අතර අනුපාතය ළමයි 2:9. අන්න 2:97යිලු. ඔන්නම ලියා ගන්න ඉස්සෙල්ලා. හරක් සහ එළුවන් අතර අනුපාතය 4:3යි. හරක් සහ කුකුලන් අතර අනුපාතය 2:7යි. දැන් අර 6 ක්‍රමයට ගන්නයි තියෙන්නේ. මේ මැදට ඉන්න එකාගේ ඉලක්කම සමාන කරගන්න ඕනේ. මේකේ නම් 4 ඉන්නේ, මේකේ නම් 2 තියෙන්නේ. නේ? මට කියන්නේ 2යි 4යි අපිට පොදු ඉලක්කමක් 8 එච්චර යන්න ඕනේ නැහැ. දැන් ඔගේ 8ට යන්න ඕනේ නැහැ. 8ට ගියාම ආයි සරල කරන්න වෙනවා. ඈ 4යි 2යි 4 කරගන්න පුළුවන්. නේද? ඔව්. මේක වෙනස් කරන්න යන්න එපා. මෙන්න මේ දෙකේ ඉලක්කම 4 කරගන්න පුළුවන්. මේ දැන් මෙතන ඔයගොල්ලන් අන්න එක පොඩ්ඩක් තේරෙන්න ඕනේ. හැමතිස්සෙම 8 ගන්න යන්න එපා. 8 ගත්තත් අවුලක් නැහැ. 8 ගත්තාම එන එක ආයි සරල කරන්න වෙනවා. හරි, ඒ වගේ වෙලාවක අපි බලමු. හරි, අනුපාත දෙකේම ඉලක්කම් වෙනස් කරන්න ඕනේ නැහැ අපිට. දැන් මේක නා ඔයගොල්ලන්ට තේරෙනවා මෙතන 2:97 නේ තියෙන්නේ. 2:97 නේ. ඔව්. මෙතන ඔයගොල්ලන්ට පුළුවන් 2 4 කරගන්න පුළුවන්. කීයෙන් ගුණ කරලාද? ඈ? මට 2 4 කරගන්න පුළුවන් ළමයි. ඔව්, 2කින් ගුණ කරන්න. අන්න. 2 වරක් 2 4යි. 7 වරක් 2 කීයද? 14යි. ඔන්න තුල්ලේ අනුපාතයක් ලියාගත්තා. 2:97ට හරක් සහ කුකුලන් අනුපාතය 2:97යිනේ. ඒකට තුල්ලේ අනුපාතයක් ලියාගත්තා කීයද? 2කින් ගුණ කරලා 4:14යි. මේකට තුල්ලේ අනුපාතයක්. දැන් මැද ඉලක්කම දැක්කද මේ සමානයි. අනුපාත දෙකේ මේ මෙතන එන ඉලක්කම මේ අනුපාතෙත් මෙතනම තියෙනවා. දැන් එහෙනම් 6 ක්‍රමයට හරිද 3 4 4 14 නේ මේ 3 4 4 14. එහෙනම් මට කියන්න එළුවෝ ගොවිපලේ 3ක් හිටියොත් හරක් 4ක් ඉන්න ඕනේ. අනුපාතය එළුවෝ 3කට හරක් 4ක් ඉන්න ඕනේ. හරක් 4කට කුකුල්ලු 14ක් ඉන්න ඕනේ. මට කියන්න හරිද උත්තරේ? ගත්ත විදිය. හරි? රෝම ඉලක්කම් 1. හරි. ගොවිපලේ සිටින මුළු සත්තු ගාන 105ක් නම් ඒ කියන්නේ ගොවිපලේ ඉන්න එළුවෝයි හරකුයි කුකුල්ලුයි එකතුව 105ක් නම් ගොවිපලේ ඉන්න හරක් ගාන කීයද එළුවන් ගාන කීයද කුකුලන් ගාන කීයද කියලා අහනවා. කොහොමද හදන්නේ දැන්? අන්න අපි කලින් ඉගෙන ගත්තා අර ලාභයේ බෙදෙන විදියට තමයි මේකත් බෙදන්න ඕනේ නේ. ලාභ බෙදුවේ අර හවුල් ව්‍යාපාරේ ඉන්න කට්ටිය එක්ක ලාභය බෙදුවේ කොහොමද? මතකද? මුළු ලාභය දන්නවනම් මේ පුද්ගලයෝ තුන් දෙනාට ලාභ බෙදන්න ඕන අනුපාතය මේ තියෙන්නේ. මේකේ ලාභයක් බෙදන්නේ නැහැ මේ ගානේ. හරි, කොහොම හරි අනුපාතයක් නෙමෙයි තියෙන්නේ. කිසියම් දෙයක් දැන් අනුපාතයකට අනුව බෙදන්නයි තියෙන්නේ. අපි මොකක්ද මේ වගේ වෙලාවක් කරේ අන්තිමට? අනුපාත ටික එකතු කරා.
මේක නම් 3යි 4යි 14යි එකතු කරන්න. ආ මොකද? ඇයි 3 6 වෙන්න ඕනේ නෑනේ? ඇයි මේක 3 6 වෙන්න ඕනේ? කියලා අපි මේක මුකුත් වෙනස් කරේ නෑනේ. ඉතින් මේ ඉලක්කම 4 නම් මේකේ 3නේ තියෙන්නේ. ඇයි වා මේක වැඩි කරේ? ඒක වෙනස් කරන්න ඕනේ නෑනේ මේකේ. ඉතින් ළමයි දැන් මේකේ 4 නම් මේකේ 3නේ තියෙන්න ඕනේ. හරිනේ? මේක වෙනස් කරේ නෑනේ අපි. මේක වෙනස් කරා මේ අනුපාතේ 2 4 කරද්දි 7 14 කරන්න ඕනේ. ඒක හරි. ඇයි මේක දෙකෙන් වැඩි කරද්දි මේකත් දෙකෙන් වැඩි කරා. තුල්ල අනුපාතයක් මේ අනුපාතයක. 2 4 කරා 7 එතකොට 14 වුණා. මෙතන 4 ඉලක්කම තමයි මෙතනත් දැන් 4 මේ තියෙනවා. එහෙනම් මෙතන 3 අතුරක හරි යවුලක් නැහැ. මෙයා 4 නම් මෙයා 3යි. එළුව 3කට හරක් 4ක් ඉන්නවා නම් හරක් 4කට කුකුල්ලු 14ක් ඉන්න ඕනේ. හරි නේද? රශිනී හරිද? හරි රශ්මි හොඳයි. හරි. දැන් අපිට ඔන්න දැන් කියනවා ළමයි ගොවිපලේ ඉන්න මුළු සත්තු ගාන 105යිලු. දැන් මේකේ ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ ළමයි මේ ගත්ත අනුපාතයෙන් මොකද්ද කියවෙන්නේ? ගොවිපලේ එළුව 3ක් ඉන්නවා නම් හරක් 4ක් ඉන්න ඕනේ. කුකුල්ලු 14ක් ඉන්න ඕනේ. දැන් මේක ආයෙ දෙකෙන් වැඩි කරොත් මොකද වෙන්නේ? එළුව 6ක් ඉන්නවා නම් මේක දෙකෙන් වැඩි කරොත් හරක් 8ක් ඉන්නවා. මේක දෙකෙන් වැඩි කරොත් කුකුල්ලු 28ක් ඉන්නවා. තේරෙනවනේ? හරිද? දැන් ඕන්නම් මේකේ හැම පදයක්ම දෙකෙන් වැඩි කරගෙන ගියොත් 6 අණු 8 අණු 28 නේ. හරි? තේරෙනවද? ඔය වගේ අපිට එක එක අගයන් ඕන ලීලිය වැළුව හැකි. එහෙම ඕනේ හදන්න. දැන් අපිට කොහොම හරි ළමයි කියනවා රෝම ඉලක්කම් දෙක හදද්දී ගොවිපලේ ඔක්කොම සත්තු මුළු සත්තු ගාන 105යි. මුළු සත්තු 105යි ඔක්කොම එකතුව. එළුව හරක් කුකුල්ලු එකතුව 105යි. මට කියන්න අනුපාත තුනේ එකතුව ටක් ගාලා ගමු මේ වගේ වෙලාවකදී අර කලින් හැදුවේ අපි අනුපාත ටික එකතු කරන්න 3 අණු 4 අණු 14 කීයද එන්නේ 3යි 4යි 14යි එකතු කරාම කීයද 21යි එහෙනම් දැන් අපි හොයන්න ඕනේ ඔන්න බලන්න අර ලාභ වේදනාව වගේ තමයි ඉතින් L1 ගණන ගද්දී ඔක්කොම සත්තු 105යි 105 බෙදන්න මේ අනුපාතවල එකතු වෙනවා 21කින් බෙදලා එළු ගාන හොයද්දී එයාගේ සංඛ්‍යාව එයාගේ අගේ මේ 3නේ 3ෙන් වැඩි කරා නම් හරි 105 21කින් බෙදුවා නේ මුළු ගාන අනුපාතවල එකතුවෙන් බෙදුවා ලාභ වේදන ගාන වගේම තමයි දැන් බෙදන්න තියෙන්නේ එක එක්කෙනාගේ ප්‍රමාණ හොයන්න තියෙන්නේ ඉන්න ප්‍රමාණ 105 21කින් බෙදුවාම කීයද දෙන්නේ ඈ 21ට 21 එකයි 105ට 21 5යි පස්සරක් වුණා අන්න එළුව ගොවිපලේ 15ක් ඉන්නවා එළුව 15යි හරක් ගොවිපලේ කීයක් ඉන්නවද හරක් ගණන ඔක්කොම සත්තු 105යි බෙදන්න අනුපාත වල එකතුවෙන් 21කින් හරක් ගාන හොයද්දී එතන ඉලක්කම 4න් ගුණ කරන්න ඕනේ ඊට පස්සේ නේ 105න් හරක් කොච්චරක් ඉන්නවද කීයද ඔව් 21ට 21 එකයි 105ට 21 5යි පස්සරක් 4 20යි හරක් 20ක් ඉන්නවා එහෙනම් ඊතරුන් ටික කුකුලෝ කීයක් ඉන්නවද කුකුලන් ඔක්කොම සත්තු 105 බෙදන්න අනුපාතවල එකතුව 21කින් කුකුල්ලු ගාන හොයද්දී එතන 14න් ගුණ කරන්න වෙනවා කීයද එන්නේ 70යි හොඳයි හරි 21ට 21 එකයි 105ට 21 5යි පස්සරක් 14 කීයද ඈ 70යි 70යි හොඳයි හරි එළම අපි ඔගේ අන්තිම කොටසට එන්නයි හදන්නේ ඔයගොල්ලෝ හෝම්වර්ක් වලට ප්‍රශ්නාංක 4 මාක් කරගන්න 5 මාක් කරගන්න හරිනේ ප්‍රශ්නාංක 4 සහ 5 16 3 අභ්‍යාසය හරිද හරි නේද ඉක්මන් කරන්න
තනියම හදන්න ඕනේ. දැන් මම හදලා හරියන්නේ නැහැ නේ පුතා ගණන් ඔක්කොම. තනියම හදන්න උත්සාහ කරන්න ඕනේ ඈ. බය නැතුව. හොඳයි. හරි. මේ දෙක අනිවාර්යෙන්ම හදන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ ඉස්සෙල්ලාම. නැත්නම් මම හදලා ඔයගොල්ලෝ හදාගත්තට හරියන්නේ නැහැ හැම ගානක්ම. හරි. ඒ ගණන් දෙක තනියම උත්සාහ කරන්න ඕනේ ඈ. හරි නේද? හරි. හොඳයි. ඊළඟට දැන් අහගන්න. හරි. තනියම හදන්න ඕනේ ඊටු ප්‍රශ්න දෙක මාක් කරගන්න හෝම්වර්ක් වලට. හරි. ඒ ටික හරිද? හරි. එතන තමයි දැන් 16 වෙනි පාඩම එතනින් මොකද වෙන්නේ? අවසාන වෙනවා. හරි. ඊට පස්සේ 17 වෙනි පාඩම. හරි ඉක්මන් කරන්න. සමීකරණ. හරි. හොඳයි. අපි පොඩි ආරම්භයක් ගමු. දැන් ලබන සතියේ පාඩම අපි කතා කරමු සමීකරණ. තව විනාඩි 15ක් විතර තියෙනවානේ. හරි මම පොඩ්ඩක් මෙයාලා සමීකරණ වල අපි ටිකක් බලමු ළමයි. 7 ඉගෙන ගත්තේ ඒවා ටික. සමීකරණ දාහත පාඩම සමීකරණ හරි මාතෘකාව ළමයි දාන්න 17 පාඩම අර ගණන් දෙක හදන්න ඕනේ තනියම ගෙදරදී හදලා උත්සාහ කරන්න හරිද මේ අලුත් පාඩම සමීකරණ 17 පාඩම හරි අනුපාත පාඩම එතනින් ඉවරයි ඈ හරිද හරි නේද ලක්ෂණි හරිද හරි හොඳයි ඉමේජ් එක හරි නේද හොඳයි තව මම දැන් අමතර ගණන් එහෙම දෙනවා ඒවත් මට හදලා එවන්න ඕනේ හරි පැහැදිලිද හදන ගණන් මට ෆොටෝස් ගහලා එවන්න ඕනේ මම තාම එතකොට අමතර ගණන් කිහිපයකුත් දෙන්නම් අලුත් ප්‍රශ්න හරිනේ ඉමේජ් එක එවන්න ඕනේ බලනවා මම අනිත් ළමයිත් එහෙමයි පුළුවන් තරමක් හරි ලක්ෂණි හරි නේද සමීකරණ පාඩම 17 පාඩම හරි කමන්නේ හරි ලක්ෂණි හොඳයි පුළුවන් කට්ටිය ටික අපි බලමු කරගෙන යන්න හරි නේද ගෲප් එකට දාන්න ගෲප් එකට දැම්මම මට එනවා මම බලා ගන්න පුළුවන් නේ වැඩ ගෲප් එකට දානවා කරන්න ඕනේ ඒවා හරි හොඳයි අර ගණන් දෙක හදන්න ඕනේ එතකොට මේ දෙකෙන් මම දැන් පන්ති දැන් හදන්න යන්නේ තනියම උත්සාහ කරන්න ඕනේ 13 3 අභ්‍යාසයේ 4 වෙනි ගානයි 5 වෙනි ගානයි ගෙදර වැඩ මාක් කරගන්න හරි එළමයි සමීකරණ පාඩම 17 පාඩම හොඳයි එළමයි මොකද්ද මේ සමීකරණයක් කියලා අපි සාමාන්‍යයෙන් සමීකරණයකින් හඳුන්වන්නේ මොකද්ද ද සමීකරණයක් කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් අපි කොහොමද හඳුන්වලා දෙන්නේ
සමීකරණයක්. හතේ පන්ති ඉගෙන ගත්තනේ. ඔව් සමීකරණ ඉගෙන ගත්තා. සමීකරණ ගොඩනගන්න ඉගෙන ගත්තනේ. සමීකරණයක් කියලා කියන්නේ මොකද්ද? අපි සාමාන්‍ය ළමයි දැන් සමීකරණයක් ලියද්දී උදාහරණයක් සමීකරණයක් ලියද්දී අපි පාවිච්චි කරන ලකුණ මොකද්ද? සමීකරණයක් ලියද්දී සමානතා ලකුණ තමයි පාවිච්චි කරන්නේ. සමානතා ලකුණ නේ. සමානතා ලකුණ. එතකොට මේ සමානතා ලකුණෙන් කියවෙන්නේ ළමයි මේ වම් පැත්තේ තියෙන එකයි දකුණු පස තියෙන එකයි මොකක් වෙනවද? වම් පැත්තයි වම් පස සහ දකුණු පස මොකද වෙන්නේ ළමයි? සමීකරණයක වම් පසයි දකුණු පසයි මොකද වෙන්නේ? ඈ? වම් පැත්තයි දකුණු පැත්තයි මොකද වෙන්නේ සමීකරණයක? මොනවා වෙනවද? මට කියන්නේ එක පැත්තක් ලොකුයි එක පැත්තක් කුඩායිද? සමීකරණයක නැත්නම් දෙපැත්තම සමානද? දෙපැත්තම දිදුනි සමානයි. ඔව්. උදාහරණයක් මම මෙහෙම ලිව්වොත් මට කියන්න හරිද වැරදිද? 5 සමානයි 5. ලිව් එක හරිද වැරදිද? 5 සමානයි 5. හරි. මම මෙහෙම එකක් ලිව්වොත් හරිද කියන්නේ? මෙහෙම ලිව්වොත් හරිද? 6 සමානයි 5. හරිද? වැරදි. මොකද සමාන නැහැනේ. ඔව් එක පැත්තක් ලොකුයි. මොන පැත්තද ළමයි ලොකු? 6 පැත්ත. එතකොට අපි දාන ලකුණම කාටද කියන්න පුළුවන්. ඔතන සමානතා ලකුණ දාන්න බෑ. එතකොට දාන්නේ මොන ලකුණද? මොකක්ද දාන ලකුණ? අර කට ඇරිච්ච පැත්තයි කට වැහිච්ච පැත්තයි තියෙන ලකුණ මොකක්ද? කට ඇරිච්ච පැත්තයි කට වැහිච්ච පැත්තයි ලකුණක් තියෙනවා නේද? මොකක්ද? නම මේකට කියන්නේ සමානතා ලකුණ. ඒකට කියන්නේ අසමානතා ලකුණ. එක පැත්තක් ලොකුයි එක පැත්තක් කුඩායි. ඒකට කට ඇරිච්ච පැත්ත තමයි විශාල පැත්ත දාන්නේ. අසමානතා ලකුණ. මතකයිනේ? ඔව්. මේක සමානතා ලකුණ මේක අසමානතා ලකුණ. හරිද? මේ පැත්ත හරි මේ පැත්ත හරි නේ අසමානතා ලකුණ. කට ඇරිච්ච පැත්ත දාන්නේ ලොකු පැත්තට. මතකයිනේ? හොඳයි. එතකොට දැන් සමීකරණ ගැන අපි ඉගෙන ගන්නේ දෙපැත්ත සමාන ඒවා. හරි. උදාහරණ මෙන්න. සමීකරණ වල උදාහරණ. දැන් අපි මේ සමීකරණ ළමයි ලියද්දී විශේෂයෙන්ම පාවිච්චි කරනවා විශේෂ දේවල් මොනවද? බීජීය අඥාත. නේද? ඔව් අපි සමීකරණ ලියද්දී ළමයි මේ බීජීය අඥාත පාවිච්චි කරලා ලියනවා. බීජීය අඥාත වලට අපි ගන්නේ ඉංග්‍රීසි යෝඩියේ සිම්පල් අකුරුනේ. ඔව් උදාහරණයක් හිතන්න මම ලියනවා මෙහෙම එකක්. A සමානයි 10යි. නේද? ඔව්. දැන් A කියන්නේ අඥාතයක්නේ. ඒකේ අගේ සමානයි 10ට. දැන් මෙතන තේරුම මේ A කියන එක්කෙනාගේ විශාලත්වය 10ට සමානයි. තේරුණාද? ඔව්. මම නිකන් අහනවා එතකොට මෙයාගේ දෙගුණය ගත්තොත් මොකද හිතෙන්නේ? අපි මේ පැත්ත දෙකෙන් වැඩි කරොත් මේ පැත්තත් මොකද වෙන්න ඕනේ? මේ පැත්තත් දෙකෙන් වැඩි කරන්න වෙනවා. ඒකේ දෙගුණය ගත්තොත් 2යි A සමානයි කීයද? 10 වරක් 2 20ට. නේද? A වල අගේ 10ක් වෙද්දී A කියන සංඛ්‍යාවේ අගේ 10ක් වුණොත් එයාගේ දෙගුණය 20ක් වෙන්න ඕනේ. නේද? මොකද සමීකරණයක ළමයි දෙපැත්තම සමානයි. දැන් උදාහරණයක් අපි ගත්තොත් හිතන්න මෙන්න නේද 8 සමානයි 8. දැන් ළමයි අපි මේකේ දෙපැත්තම දෙකෙන් ගුණ කරොත් මොකද වෙන්නේ කියන්නකෝ. දැන් මේ පැත්ත සහ මේ පැත්ත ඔන්න සමීකරණයක් නේ. සමීකරණයක ළමයි දැන් මේ එක පැත්තක් අපි සංඛ්‍යාවකින් ගුණ කරොත් නැත්නම් එක පැත්තකට අපි හිතන්නකෝ සංඛ්‍යාවක් එකතු කරනවා. මේ පැත්තට 3ක් එකතු කරොත් මට කියන්න මේ දෙපැත්ත සමාන වෙන්න නම් මේ පැත්තට 3ක් මොනා කරන්න වෙනවද? එකතු කරන්න ඕනේ නැත්නම් වැරදි. නැත්නම් මේ දෙපැත්ත සමාන වෙන්නේ නැහැ. 8යි 3යි 11යි. මේ පැත්තෙත් 8යි 3යි 11ක් වෙනවා. ඒක දැක්කනේ. සමීකරණයක මේ පැත්තට කරන දේම එහා පැත්තටත් කරන්න ඕනේ. මේ පැත්තට ඉලක්කමක් එකතු කරොත් ඒකම එහා පැත්තටත් එකතු කරන්න ඕනේ. නැත්නම් වැරදි. සමීකරණයක් ඉන්න. දෙපැත්ත සමානයිනේ. මට කියන්නකෝ මේකෙන් මම අඩු කරනවා 5ක්. නැත්නම් කීයක් හරි අඩු කරනවා නේ. ඔව්. හරි මම දෙපැත්තෙන්ම
අඩු කරනවා ළමයි දෙකක්. නේද? එතකොට මොකද වෙන්නේ? ඈ සමාන වෙනවනේ. 8න් දෙකක් අඩු කරාම 6යි, 8න් දෙකක් අඩු කරාම 6යි. මේ පැත්තෙන් දෙකක් අඩු කරාදී එහා පැත්තෙනුත් දෙකක් අඩු කරන්න ඕනේ. නැත්නම් වැරදි. මේ පැත්තෙන් විතරක් දෙකක් අඩු කරොත් හරියන්නේ නැහැ නේ. මේ පැත්තේ 6ක් ඇවිල්ලා එතකොට මේ පැත්තේ 8ක් ආවොත් සමාන වෙන්නේ නැහැ. මේ පැත්තට කරන දේම එහා පැත්තටත් කරන්න ඕනේ. එහෙනම් මේ පැත්තම ළමයි වැඩි කරනවා දෙකෙන්. හරිද? අපිට ඇවිල්ලා තියෙන්නේ 8 සමානයි 8යි කියලානේ. මේ පැත්ත දෙකෙන් වැඩි කරොත් එහා පැත්තත් මොකද කරන්න ඕනේ? කියන්නේ එහා පැත්තත් ඒ දේම කරන්න ඕනේ. දෙකෙන් වැඩි කරන්න ඕනේ. 8 වරක් 2 16යි 8 වරක් 2 16යි නේ? ඔව්. මම මේ පැත්ත ළමයි බෙදනවා 4ෙන්. මේ පැත්ත 4ෙන් බෙදුවොත් එහා පැත්තත් මොකද කරන්න ඕනේ? 4ෙන් බෙදන්න ඕනේ. නැත්නම් සමාන වෙන්නේ නැහැ. මේ පැත්ත 4ෙන් බෙදුවාම 8 4ෙන් බෙදුවාම 2යි. එහා පැත්තත් 8 4ෙන් බෙදුවාම 2යි. එතකොට සමානයි. දැක්කනේ? ඒත් මේ පැත්තට කරන දේම සමීකරණයක මතක තියාගන්න එහා පැත්තට කරන්න ඕනේ. මේ පැත්තට දෙයක් එකතු කරොත් එහා පැත්තට එකතු කරන්න ඕනේ ඒකම. මෙහෙන් දෙයක් අඩු කරොත් ඒකම එහා පැත්තෙන් අඩු කරන්න ඕනේ. මේ පැත්තෙන් කිසියම් සංඛ්‍යාවකින් අපි ಗುಣ කරොත් ඒ පැත්තත් ඒකෙන්ම ಗುಣ කරන්න ඕනේ. මේ පැත්ත එකකින් බෙදුවොත් ඒ පැත්තත් ඒකෙන්ම බෙදන්න ඕනේ. තේරෙනවද? ඔය සමීකරණ වල වැදගත් ලක්ෂණ. ඊට පස්සේ තමයි දැන් අපි ඉගෙන ගත්ත සමීකරණ ගොඩනැගීම. සමීකරණ ගොඩනැගීම. හොඳයි. හැමෝම එන්න පුනරීක්ෂණ අභ්‍යාස වලට. දාන පුනරීක්ෂණ අභ්‍යාස මේ 7 පන්ති ඉගෙන ගත්ත ඒවා. පුනරීක්ෂණ අභ්‍යාස අච්චු පොතේ නම් පිටු අංක 25 නේ. 25 පිටුව. හරි. දැන් අපිට ළමයි සමීකරණ ගොඩනගා ගන්න පුළුවන්. දැන් උදාහරණයක් හිතන්නකෝ. දැන් මගේ වයස දැන් ඔයගොල්ලෝ දන්නේ නැහැනේ. මගේ වයස දන්නේ නැහැනේ ඔයගොල්ලෝ. අපි දාමු VG අඥාතයක්. මොකද්ද? මම ගන්නවා මගේ වයස දැන් අවුරුදු x කියලා. මගේ දන්නේ නැත්නම් අපිට VG අඥාතයක් දැම්ම හැකිනේ. මගේ වයස දැන් අවුරුදු x. හරිද? මගේ වයස දැන් අවුරුදු x කියලා හිතන්න. හරිද? මම කියනවා ළමයි තව අවුරුදු 3ක් ගියාම මගේ දැන් වයස අවුරුදු x. ඔයාලා දන්නේ නැනේ මගේ වයස නේද? මගේ දැන් වයස දැන් පුතාලා හිතන්න අවුරුදු x කියලා. අට කිසියම් අවුරුදු ගාණක් දැන් තියෙනවා. ඔයගොල්ලෝ දන්නේ නැනේ. මම ඒකින්ද දානවා මගේ වයස අවුරුදු x කියලා. මම කියනවා මගේ දැන් වයස අවුරුදු x නම් තව අවුරුදු 3කට පස්සේ මම කියනවා මගේ වයස අවුරුදු 30ක් වෙනවා. හරිද? මගේ දැන් වයස අවුරුදු x තව අවුරුදු 3කට පස්සේ තව අවුරුදු 3ක් ගියාම මම කියනවා මගේ වයස අවුරුදු 30ක් වෙනවා. හරිද? මම නිකන් ඕගොල්ලන්ට කියනවා සමීකරණයක් මම මේ කිව්ව එකට ගොඩනගන්න කියලා. මම මේ කිව්ව දෙයට නේ මම දැන් ඕගොල්ලන්ට කිසියම් දෙයක් කිව්වා. ඒකට සමීකරණයක් ගොඩනගන්න කිව්වොත් කොහොමද අපි ගොඩනගන්නේ? මගේ දැන් වයස අවුරුදු x. තව අවුරුදු 3කට පසු මගේ වයස අවුරුදු 30ක් වෙනවා කියලා මම කිව්වා. ඕකට සමීකරණයක් ලියුව හැකියි. මොකද්ද කරන්න ඕනේ? මගේ වයස දැන් අවුරුදු x නේ. මම ඕකට 3ක් එකතු කරාම මොකක්ද දෙන්නේ කියන්නේ? මගේ වයස දැන් අවුරුදු x මම ඕකට 3ක් එකතු කරාම එන්නේ තව අවුරුදු 3කට පස්සේ මගේ වයස කීයද මම කිව්වේ? සමාන වෙනවා මේක අවුරුදු 30ට. ඒක තේරෙනවද? මගේ වයස දැන් අවුරුදු x අවුරුදු 3කට පස්සේ මගේ වයස අවුරුදු 30කට සමාන වෙනවා කියලා මං කිව්වා. මං දැන් අහනවා ඕගොල්ලන්ගෙන් මගේ දැන් වයස කීයද? මං දැන් අහනවා මගේ වයස දැන් කීයද? 27යි. කොහොමද අපි උත්තරේ ගන්නෙ? මේ සමීකරණය දැන් අපි ගොඩ නැගුවා. මේක විසඳන්න තියෙන්නේ. විසඳද්දි ළමයි මෙන්න මේ අඥාත පදයේ යගේ හොයන්නයි තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට තේරෙනවා මෙයාව තනි කරගන්න බෑ මෙයාගේ යගේ හොයද්දි x වල. එතකොට මේ එකතු වෙච්ච තුන අයින් කරන්න දැන් අපි සමීකරණ විසඳන්න ඕනේ. සමීකරණ විසඳද්දි සමීකරණ ලියා ගන්න මෙන්න අපි සමීකරණේ ගොඩනගාගත්ත සමීකරණය
මේ x වලගේ හොයද්දි ළමයි මේ එකතු වෙච්ච තුන අයින් කරන්න වෙනවනේ. එකතු වෙච්ච තුන අයින් කරන්න අපි මොකක්ද කරන්නේ මේ පැත්තට? මේ එකතු වෙච්ච තුන අයින් කරන්න තුනක් අඩු කරන්න වෙනවා නේ. ඒ ඍණ තුනක් දැම්ම නම් හරි. ධන තුන අයින් කරන්න ඍණ තුනක් දැම්ම නම් ඒ දේම ළමයි මං කිව්වා දැක්කද මේ දැන් මේ පැත්තෙන් දෙකක් අඩු කරොත් මේ පැත්තෙනුත් දෙකක් අඩු කරන්න ඕනේ. දැන් මේක සමීකරණයක් නේ. x ධන 3 සමානයි 30යි මෙන්න සමීකරණය. වම් පැත්තයි දකුණු පැත්තයි. වම් පැත්ත සහ දකුණු පැත්ත. වම් පැත්තෙන් 3ක් අඩු කරොත් මට කියන්න ළමයි දකුණු පැත්තෙනුත් මොකද කරන්න ඕනේ? 3ක් අඩු කරන්න ඕනේ. වැදගත් දෙයක් ඈ සමීකරණ සුළු කරද්දී එහෙමයි. එතකොට දැන් අපි දන්නවා ධන 3යි ඍණ 3යි කැපිලා යනවා. එතකොට මෙතන ළමයි x ඉතුරු වෙනවා අන්න. x ඉතුරු වෙනවා x සමානයි 30න් 3ක් අඩු කරාම කීයද එන්නේ? ඈ ඔව් x සමානයි 27යි. ඒ කියන්නේ මගේ දැන් වයස අවුරුදු 27යි. ඒකත් දැනගත්තා නේ? හොඳයි. හරි. දැන් ළමයි අපි වෙලාව නම් අවසන් වෙනවා. පුනරීක්ෂණ අභ්‍යාස ටික කරගන්න පුළුවන් වේද ගෙදරදී? ඈ පහර දී ඇති එක් එක් අපි ලබන සතියෙන් බලමු නේද? ඔව් හතේ පන්තියේ තිබ්බා. මතක කට්ටිය ඉන්නවා නම් කරන්න. මම ලබන සතියේ ඕවා පොඩ්ඩක් කියලා දෙන්නම්. පුනරීක්ෂණ අභ්‍යාස වල ගණන් ටික පුනරීක්ෂණ අභ්‍යාස 1 ගානක්. ඔය ඉතින් මම මේක නිකන් මේ ගානක් හැදුවේ. ඉතින් ඔය වගේ ගණන් කිහිපයක් තියෙන්නේ. පළවෙනි එකේ තියෙනවා පහත දී ඇති එක් එක් ප්‍රකාශය සඳහා සරල සමීකරණයක් ගොඩනගන්න. එම එක් එක් සමීකරණේ විසඳන්න. දැන් මම මෙතන සරල සමීකරණයක් ගොඩනැගුවා. ඊට පස්සේ ඒක විසඳලා මේ අඥාත පදයේ අගයක් දෙවුවා. ඉතින් ඔය වගේ හදන්න ඕනේ ගණන් ඔක්කොම ටික. ප්‍රෝමිලක්කන් එක x මගින් දැක්වෙන සංඛ්‍යාවට 5ක් එකතු කළ විට 12ක් ලැබේ. අර එක එක මොන ලියා ගන්න. දාන්න තක්කාලා පුනරීක්ෂණ අභ්‍යාස 1 x මගින් දැක්වෙන සංඛ්‍යාවට 5ක් එකතු කළ විට කීය දෙන්නේ? ඈ 12ක් එනවලු. එහෙනම් x කියන සංඛ්‍යාවට 5ක් එකතු කරාම එන අගය 12ට සමානයි කියලා කියන්නේ. හරිද මේක? එකක් හදලා නවත්තුමු ඉක්මන් කරන්න. x කියන සංඛ්‍යාවට හදලා එවන්න ෆොටෝස් ගහලා පුළුවන් කට්ටිය එවන්න. x කියන සංඛ්‍යාවට 5ක් එකතු කළ විට ලැබෙන අගය සමාන වෙනවලු 12ට. දැන් ඔන්න සමීකරණයේ අපි ගොඩ නැගුවා. දැන් ඕක විසදලා මේ x කියන අගය හොයන්න ඕනේ. හෙව්වද? ටක් ගාලා පොඩි ගානක් අමාරු නෑ ලේසි. දැන් ඕක සුළු කරන්න වෙනවා. x ධන 5 සමානයි 12යි නේ. ඕ කීය දෙන්නේ? x වලගේ තනි කරගatti මේ එකතු වෙච්ච 5 අයින් කරන්න 5ක් අඩු කරා නම් හරි. මේ පැත්තෙනුත් ළමයි 5ක් අඩු කරන්දී මේ පැත්තෙනුත් 5ක් අඩු කරන්න වෙනවා. මේ එකතු වෙච්ච 5 අයින් කරන්න ඍණ 5ක් දාන්න මේ පැත්තට ඒ වැඩේම කරන්න. මේ පැත්තට කරන දේම මේ පැත්තට කරන්න ඕනේ සමීකරණයක් නිසා. එතකොට මෙතන ධන 5 ඍණ 5 කැපිලා ගිහිල්ලා x සමානයි කීය දෙන්නේ? 12න් 5ක් අඩු කරාම කීයද? උත්තරේ 7යි. දී 7ට 5ක් එකතු කරාම තමයි 12ක් එන්නේ. x වලගේ 7යි කියලා ළඟ පුළුවන්. හරි. දැන් ඔය පුනරීක්ෂණ අභ්‍යාස වල ළමයි පළවෙනි ගානෙත් රෝමි ලක්කම් 1 2 3 4 6ක් තියෙනවා. දෙවෙනි ගානෙත් රෝමි ලක්කම් 6ක් තියෙනවා. දෙවෙනි ගාන නම් ළමයි සමීකරණ විසඳන්නමයි තියෙන්නේ. ගොඩනගන්න දෙයක් නැහැ. පළවෙනි ගානේ ළමයි ගොඩනගලා අර වගන්තිය කියෝලා සමීකරණේ මේ වගේ ගොඩනගලා විසඳලා අඥාත පදේ යගේ ගන්නත් ඕනේ පළවෙනි ගානේ. දෙවෙනි එකේ සමීකරණ ටික දීලා තිනවා මේ වගේ විසඳන්න තියෙන්නේ. අපි ලබන සතියේ බලමු. හරි පුළුවන් තරමක් හදන්න වැරදුනට කමක් නැහැ. හතේ පන්තියේ තිබ්බේවනේ. හොඳයි එහෙනම් ළමයි අපි ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බ වෙමු. ඔය ටික තමයි දැනට තියෙන්නේ. පැහැදිලිද? ගැටලුවක් තිබ්බොත් අහන්න. හරි උත්තර හදන ඒවා මට එවන්න WhatsApp වලින්. හරි මම බලලා හරි වැරදි එවන්නම්. මේ ගාන හරි මේක වැරදි කියලා එවන්නම්. WhatsApp වලින් හදන කට්ටිය දාන්න ඕනේ ඈ. හරිද? හොඳයි. ඉමේෂ්ක හරි නේද? රිතෝෂි හරි. හොඳයි එහෙනම් හරි. ආයිබෝවන්. ලබන සතියේ අපි ක්ලාස් එකෙන් හම්බ වෙමු.